අයිබෝන් දරුවනේ අපි අවසාන වශයෙන් හතරවෙනි ඒකකේ කොටසක් සාකච්ඡා කරා උපමාත්මක හතරක් විතර වගේ. ඊටු ටිකත් එක්ක මේ අවසාන ටෙස්ට් එක යන්නේ මේ ලෙසන් තුනෙන් සමස්ත පාඩම සමස්ත විෂය නිර්දේශයම ආවරණය වෙනවා ඉවරයි. ඒතර ඔබට මේ වෙනකොට මම දීලා තියෙනවා ඒවල තියෙනවා ඉන්තර වශයෙන් ඉමේජ් එකක් විදියට ෂෝට් නෝට් එක සම්පූර්ණ මේවල තියෙනවා. අර දෙවෙනි පාඩමේ අතපස්සේ තියුට්ට නෝට් එකක් අතපස්ස උනායි කියලා කිව්ව පිටු 3-4 විතර වගේ එක දාලා තියෙනවා. ඒක ගන්න බලන්න. එතකොට සියලු විෂය කර්ම සම්බන්ධ කෙටි සටහන් ෂෝට් නෝට් එකක් වැදගත් වෙයි කියලා හිතන අවශ්‍ය තැන් වලදී පැහැදිලි කිරීම සහිතව සියලු කාරණා ටික ඒවල තියෙනවා දරුවනේ. ඒවා ටික බලන්න බොහොම දවස් කිහිපයක් තියෙන විභාගයට. ඒ නිසා ඒක බලා ගන්න. අද සාකච්ඡා කරන්න තියෙන්නේ අපි අවසාන වශයෙන් අවසාන දවස් සාකච්ඡා කරේ මේ හතරවෙනි පාඩමේ උපමාත්‍රිකා හතරට එනකල් සාකච්ඡා කරා. බොහොම පොඩි උපමාත්‍රිකා ටිකක් තියෙන මේකේ. ඒ නිසා එතෙන් එනකල් අපි සාකච්ඡා කරා. පළවෙනි උපමාත්‍රිකාවෙන් හතරවෙනි එකේ මේ හතරවෙනි පාඩම තොරතුරු පද්ධති වල ආචාර ධර්මානුකූල සහ සමාජීය නෛතික පරිසරය කියන කොටස. ඒතර මේකේ බොහෝ දුරට කතා කරන්නේ ආචාර ධර්ම පද්ධති කතා කරනකොට සහ සමාජීය ක්‍රමවේදේ කතා කරනකොට විශේෂයෙන් සමාජ මාධ්‍ය සහ සමාජ ජාල පිළිබඳව ඔබ දැනගන්න ඕන. ඒව හරහා ව්‍යාපාරික කටයුතු සීක්‍රෙන් දැන් දිනුවෙමින් පවතිනවා. ඒ හරහා දිනුවෙමින් පවතිනවා. සායක සමාජ මාධ්‍ය සහ සමාජ ජාල කියනවා බොහෝ දුරට ව්‍යාපාරික කටයුතු සඳහා දැන් යොදා ගන්න ප්‍රවණතාවයක් තියෙනවා. Facebook, YouTube, Twitter ගිනුම් කියනවා. ඉතින් ඒවා ව්‍යාපාරික ක්‍රියාවලිය සඳහාම යොදා ගන්න අවස්ථාවක් තියෙන. ඒ නිසා සමාජ ජාල සහ සමාජ මාධ්‍ය ගැන දැනගන්න ඕනේ. ඊළඟට පුද්ගලික භාවිතයේ සඳහා තියෙන සේවාවන් සහ ඒවායි ගති ලක්ෂණ මොනවද කියලා දැනගන්න ඕනේ. සමාජ මාධ්‍ය සහ සමාජ ජාලවල ඊළඟට පුද්ගලයන් සමාජයේ සහ ව්‍යාපාර කෙරෙහි සහ සමාජ මාධ්‍යයන්හි යහපත් බලපෑම දැනගන්න ඕනේ. ඒ වගේම අයහපත් බලපෑමක් දැනගන්න ඕනේ. එතකොට අපිට අවසාන වශයෙන් අපි එතන කතා කරේ පුද්ගලයන් සමාජයේ සහ ව්‍යාපාර කෙරෙහි සමාජ මාධ්‍යයන්හි යහපත් බලපෑම කියන තැන අවසාන වශයෙන් කතා කරේ. ඒ යහපත් බලපෑම් වලදී අපි කාරණා කීපයක් ගැන කතා කරනවා. ව්‍යාපාර සඳහා සමාජ මාධ්‍යයන්හි යහපත් බලපෑම අපි බොහෝ දුරට කතා කරන්නේ මේ ව්‍යාපාර සඳහා සමාජ මාධ්‍යයන්හි හොඳ බලපෑම නැත්නම් යහපත් බලපෑම කියන කොටස. එතකොට පුතේ මේවා ලියන්න දෙයක් නැහැ. මෙතනින් එහාට අපි ලියන්නේ නැහැ. එතකොට අද කතා වෙන්නේ මෙන්න මෙතන ඉඳලා පුද්ගලයන් සමාජය සහ ව්‍යාපාර කෙරෙහි සමාජ මාධ්‍යයන්හි යහපත් බලපෑම කියන කොටස. ඒ කොටසේ ඉඳලා තමයි සාකච්ඡා කරගෙන යන්නේ. අපි ඉක්මනට ඒක සාකච්ඡා කරනවා. නිකන් කාලය ගත කරන්න ඕනේ පොඩි මාතෘකා දෙකක්. අපි දන්නවා මේ පාඩමට බර්ත වීම 120යි. අර්ථ වීම 120යි. පයින් එක න්‍යායාත්මක කරුණු ටිකක් තියෙන්නේ පුතේ. මේ පොයින්ට් ටික ඔබ මතක තියාගන්න ඕනේ. කාරණා ටිකක් තියෙනවා. මම අවසාන ලෙසන් එකේදී අපේ තුනේ ලෙසන් දෙකයි තියෙන්නේ. මේක කරනාම මේකත් එක 3යි. එතනින් ඉවරයි වැඩ. පස්වෙනි පාඩමත් ඉවර කරනවා පුතේ. ඒකට ඒකේ පොඩි කොටසක් තියෙන්නේ. 115 විතර වාර්තාවීමක් තියෙන න්‍යායාත්මක කරුණු ටිකක් තියෙන්නේ. right. මොනවාද කොයි විදියට මේ ලියන්න දෙයක් නෑ. ඔබට පුතේ සටහන තියෙනවා. සටහනත් එක්ක බලා ගන්න. දීලා තියෙන හතරවෙනි පාඩමට දීලා තියෙන නිබන්ධනයේ දෙවෙනි පිටුව. දෙවෙනි පිටුව උඩම තියෙන්නේ පුද්ගලයන් සමාජය සහ ව්‍යාපාර කෙරෙහි සමාජ මාධ්‍යයන් යහපත් බලපෑම කොයි විදියටද වර්තමාන ලෝකෙ මේක බලපාන්නේ කියන එක පිළිබඳව පොඩි සටහනක් තියෙන. එතනින් මේ මාතෘකාවම ඉවරයි. वर्तमान लोके सैम आयतनයක්ම තම නිෂ්පාදන අලෙවිකරණය සඳහා සමාජ මාධ්‍ය වේදිකාවක් භාවිත කිරීමට උත්සාහ දරයි. සමාජ මාධ්‍ය වේදිකාවක් කියලා අදහස් කරන්නේ ප්ලැට්ෆෝම් එකක් කියලා අදහස් කරන්නේ පුතේ. දැන් අන්තර්ජාලය තුල තියෙන ඔය සමාජ ජාල ඒව වේදිකා. සමාජ ජාල කොටසක් අපි කතා කරන්නේ Twitter, YouTube,
ඊළඟට Facebook කියන්නේ සමාජ ජාල. අන්තර්ජාලය තුල තියෙන සමාජ ජාල. තුරාංගේ සමාජ ජාල වේදිකාවක් කරගෙන platform එකක් කරගෙන ව්‍යාපාරික කටයුතු සිදු කිරීම වර්තමානයේ බොහෝ දුරට සිද්ධ වෙනවා. අපි හැමෝම බොහෝ දුරට දැන් Facebook එක හරහා මේ පන්ති පටන් ගන්න ඒවා සම්බන්ධව ඒක අපි ව්‍යාපාරණීය. ඊළඟට භාණ්ඩයක් විකුණන්න තියෙනවනේ භාණ්ඩ විකිණීම සම්බන්ධව බොහෝ දුරට මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් නිර්මාණය කරලා දානවා, පෝස්ට් නිර්මාණය කරලා දානවා, වීඩියෝ දර්ශන නිර්මාණය කරලා දානවා. එතකොට ඒවා තමයි platform විදියට පාවිච්චි කරන්නේ සමාජ මාධ්‍ය ජාල. YouTube, Facebook කියන ඒවා, Twitter කියන ඒවා මේ වගේ. එතකොට මේවා අනිවාර්යයෙන්ම නිෂ්පාදන කටයුතු සඳහා, අලෙවිකරණ කටයුතු සඳහා මේ ව්‍යාපාරික සමස්ත ක්‍රියාවලිය සඳහාම භාවිතා කරන්න පුළුවන්. මුදල් ගනුදෙනු වලට විතරයි ටිකක් සහයෝගීතාවය අඩු තියෙන අවම තියෙන උන් තියාරයින් ප්‍රසිද්ධ කරලා වෙනත් මුදල් වමාරු කරගන්න ක්‍රමයකදී ධාර නිර්මාණය කරලා තියෙන විපඩ විහරහා අය වැඩි කරගන්න පුළුවන්. භාවිතා කිරීමට උත්සාහ දරයි. ආයෝජන සහ ප්‍රතිලාභ විශාල වශයෙන් ලැබෙන අතර ඒල සන්නාම නිරාවරණයක්ද ලැබෙනු ඇත. කීර්ති නාමයේ එහෙම නැත්නම් තමුන්ගේ නම ප්‍රසිද්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. ආයතන සන්නාම සහ භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනයට විශාල පිටුවහලක් වේ කියලා කියනවා. ප්‍රවර්ධනය කරගන්න මේවා ගැන දැනුවත් කරන්න සමාජයේ තමුන්ගේ සේවාවන්, තමුන් සපයන සේවාවන් පිළිබඳව, තමුන් සපයන භාණ්ඩ පිළිබඳව ඊළඟට තමුන්ගේ නම ප්‍රසිද්ධ කර ප්‍රධානම දේ කීර්ති නාමයට නම ආයතනෙ ඒක ප්‍රසිද්ධ කරන්න වඩා සාර්ථක ක්‍රමවේදයක් විදිහට මේ සමාජ මාධ්‍ය සමාජ ජාල කියන ඒවා භාවිතා කරනවා. તો යහපත් බලපෑම් පොයින්ට් වශයෙන් මම දාලා තියෙනවා. එකක් තමයි මේ තත්කාලීනව කර්මාන්ත ප්‍රවණතාවයන් අනාවරණය කර ගැනීමේ හැකියාව. තත්කාලීනව කියලා කියන්නේ කාලීන වශයෙන් ඒ කාලෙට ගැලපෙන විදිහට කාලය පදනම් කරගෙන කියන එකයි ඒකේ අදහස. තත්කාලීන කියලා අදහස් කරන්නේ ඒ කාලයට ගැලපෙන විදිහට කර්මාන්තවල තියෙන අලුත් ප්‍රවණතාවය, නව ප්‍රවණතාවය හඳුනා ගැනීමට නැත්නම් අනාවරණය කර ගැනීමට හැකියාව තියෙනවා Facebook සමාජ මාධ්‍ය ජාල හරහා, Twitter කියන ඒවා හරහා බලා ගන්න පුළුවන්. විශේෂයෙන් YouTube එකේ වැඩිපුර මේවා සම්බන්ධ විස්තර අන්තර්ගත වෙනවා. ඉතින් ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒක ලොකු හැකියාවක් ඒ වෙනත ලොකු වාසියක් ව්‍යාපාර වලට යහපත් වශයෙන් බලපාන. ඊළඟ වඩාත් පුළුල් තරංකාරී විශ්ලේෂණ තරංගකාරීව ව්‍යාපාරික කටයුතු කරන්න පුළුවන්. ඊළඟට ආයතනයේ එහෙම නැත්නම් තමුන් සපයන සේවාව නිෂ්පාදනයේ භාණ්ඩයේ සම්බන්ධව පුළුල් විශ්ලේෂණයක් කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ විශේෂයෙන් අන්තර්ජාල තාක්ෂණය ක්‍රියාත්මක වෙනවත් එක්කේ වයි තියෙන මේ නොයෙකුත් ජාල සම්බන්ධතාවයන් නේ. ඊළඟට වඩා හොඳ පාරිභෝගික සේවා සහ පාරිභෝගික තෘප්තියක් ලබා දී ඉන්ටර්නෙට් එකේ බඩු ගන්න ගියාම බොහෝ දුරට මේ තමුන්ට අවශ්‍ය කරන භාණ්ඩ හොයාගන්න හැකියාව තියෙනවා. මේ වෙළඳ පොලේ සාමාන්‍ය භෞතික වෙළඳසැලකට ගියොත් තියෙනවා. එතෙන්ට ගියාම තමුන්ට අවශ්‍ය කරන භාණ්ඩේ නොතිබෙන්න පුළුවන්. තමුන් ආශා කරන භාණ්ඩේ නොතිබෙන්න පුළුවන්. නමුත් අන්තර්ජාලය තුළ මේ විවිධ මාධ්‍යයන් හරහා ලෝකේ හැමතැනකම තියෙන ව්‍යාපාරික ඒකකවල නිෂ්පාදනය කරන භාණ්ඩ සපයන සේවාවන් පිළිබඳව අලෙවිකරණයන් පිළිබඳව තොරතුරු තියෙනවා. ඒ කියන්නේ ප්‍රමාණය වැඩි. ඒ නිසා තෘප්තිමත් ලෙස මේකෙන් තමුන්ට ගැළපෙන සුදුසු භාණ්ඩයක් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට කාලය ගත වෙන්නේ නැහැ. මුදල් පිරිවැයවම වෙනවා. ඒක යන්න ඕනේ නැහැ. ගෙදර ඉඳලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඕනෑම වෙලාවක මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා පාරිභෝගික තෘප්තිමත් වෙනවා. ගණදෙනුකරුවන්ගේ අන්තර්ගතයන් සහ කතාවලට එකවර විසඳුම් ලබා දීමේ හැකියාව නේද? විශාල පිරිසකට එකවර විසඳුම් ලබා දෙන්න පුළුවන්. chat කරන්න පුළුවන් නේද? මේ හරහා chat කරලා ඉවරලා විසඳුම් හොයාගන්න භාණ්ඩ ආශ්‍රය විකිණීම සම්බන්ධ කතා බහට ලක් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි භෞතික වශයෙන් තියෙන වෙළඳසැලක ෆෝන් එකකින් කතා කරනවා නැත්නම් ගිහිල්ලා ඇවිල්ලා කතා කරනවට වඩා ඉන්න තැනක ඉඳලා chat කරලා භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. ගනුදෙනුකරුවන් එක්රැස් කරගන්න පුළුවන්. ඒ නිසා මේක මේ ගනුදෙනුකරුවන්ට සහ කතාබහ විසඳුම් ලබා දීම සඳහා හොඳ ක්‍රමවේදයක් තියෙනවා මේකේ. තරංකරුවන් මත බලය ස්ථානගත කිරීම, තරංකරුවොත් එක්ක එකිනෙකට හැප්පෙන්න පුළුවන් තරංකාරී තත්වයකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ව්‍යාපාරවල ලැබෙන ලොකු වාසියක් ඒක.
තරුණ සමාජ දැනුමක් ඇති ගනුදෙනුකරුවන්ට ඇරයුම් කිරීම. එතකොට පුහුණු ශ්‍රමිකයෝ හොයා ගන්න පුළුවන්. තරකාරී මට්ටමේ නව භාණ්ඩ නිෂ්පාදනය කරන පුද්ගලයන් ළඟට විශේෂයෙන් අපි දන්නවා මේ සමාජ මාධ්‍ය තුල පුතේ වැඩිපුරම සැරිසරන්නේ තරුණ පිරිස. අපි කලිනුත් අවස්ථාවක් කිව්වා සමාජ මාධ්‍ය කියන අවසාන ලෙසන් එක මීට කලින් කතා කරපු කෙනෙක් කිව්වා වැඩිපුරම මේකේ සැරිසරන්නේ පුතේ තරුණ පිරිස. විශේෂයෙන් අවුරුදු 15ක් විතර ගියයින් පස්සේ එතන ඉඳලා අවුරුදු 45 50ක් විතර වෙනකල් 45 50 තරුණ වයසද කියලා හිතයි ඔබ. නවතිරි සාමාන්‍ය ඉතින් මධ්‍යස්ථ මැදිවි කියලා ඉස්සරහ ඉතින් අවුරුදු 30 පෙන්නාම 28 පෙන්නාම තරුණ වයසේ මැදිවි කියලා කියනවා. දැන් ඉතින් එහෙම නෑ නේ. ඒ නිසා කෙසේ හෝ මේ අවුරුදු 40 45 50 විතර වෙනකල් ඒ අතරතුරේ අය තමයි විශේෂයෙන් අවුරුදු 18 20 30 අතර මට්ටමේ අය තමයි වැඩිපුරම මේ සමාජ මාධ්‍ය එක්ක ගනුදෙනු කරන්නේ. සමාජ මාධ්‍ය එක්ක ඉන්නේ. දැන් ඔබ බලන්න ඔබ ඔය වයසේ අය අවුරුදු 18 විතරයි. ඒකෝට ඔබ වැඩිපුරම සමාජ මාධ්‍ය එක්කනේ වැඩිපුරම ගැටෙන්නේ. හැම තිස්සෙම Facebook එකේ ඉන්නේ, හැම තිස්සෙම YouTube එකේ ඉන්නේ, නැත්තම් Twitter එකේ ඉන්නේ. මේ සමාජ මාධ්‍ය වල තමයි ඔබ වැඩිපුරම ඉන්නේ පුතේ. ඒක නිසා එහෙම ඉන්නකොට නොයෙකුත් අර මාධ්‍යවල තියෙන ව්‍යාපාරික ඒකක ඊට පස්සේ දැනුම තියෙන පුද්ගලයන් විවිධ පුද්ගලයන් ප්ලේලිස්ට් එකට ඇඩ් කරගන්නවා දවස් ගාණක්. විවිධ පුද්ගලයන්ගේ හැකියාවන් තියෙනවා සම්බන්ධව ඒ විස්තර අන්තර්ගත වෙනවා මේ වගේ. විවිධ තරාතිරෙන් පුද්ගලයන්, විවිධ ශේෂ්ත්‍ර පිළිබඳ නිපුණතාවයක් තියෙන පුද්ගලයන්. ඒ නිසා ඒගොල්ලෝ හම්බෙනත් එක ව්‍යාපාර වලට හැකියාවක් තියෙනවා. සමාජයේ දැනුවත් කරලා ඒ පිළිබඳ දැනුවත් තියෙන ගනුදෙනුකරුවන් ඊළඟට තරුණ පිරිස ව්‍යාපාර සඳහා සහභාගී කරවා ගන්න ඊළඟට ගනුදෙනුකරුවන් විදියට සහසම්බන්ධ කරගන්න පාරිභෝගිකයන් විදියට සහසම්බන්ධ කරගන්න ආයතනයේ සේවකයෝ විදියට සහසම්බන්ධ කරගන්න හොඳ දැනුමක් තියෙන පුහුණුවක් තියෙන පුද්ගලයෝ හොයා ගැනීම පහසුයි. දැන් සාමාන්‍යයෙන් අපි ආයතනයකට සේවකයෝ බඳවා ගන්නකොට ඉන්ටර්විව් එකක් තියලා ගන්නකොට ඒ වගේ ක්වොලිෆිකේෂන් දැම්මත් සමාජයට නියමිත නිසි පළපුරුද්ද හැකියාව තියෙන පුද්ගලයෝ ගන්න බොහොම අමාරුයි. 100ක් විතර ආයතනයක ඉන්ටර්විව් කරොත් දෙන්නයි තුන් දෙනයි බොහෝ දුරට ඉන්නේ ඒකට ගැළපෙන සුදුසු මට්ටමයි. නමුත් මේ සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් විදිය ප්ලේලිස්ට් එකක් ඇඩ් කරගෙන තිබුණාම ඒගොල්ලන්ගේ හැකියාව බොහෝ දුරට දානවා. දැන් ඔබ Facebook ඉල්මක් හදනකොට ඔබ වැඩ කරන්නේ කොහෙද, ඉගෙන ගත්තේ කොහෙද, ඔබට තියෙන උපාධි මොනවද, අධ්‍යාපන තත්ත්වය මොනවද, කොහෙද වැඩ කරේ, මොනවා ප්‍රොෆෙෂන් වලද හිටියේ, මොනවාගේ දැනුමක් තියෙනවද මේ කියන කාරණා බොහෝ දුරට අර ප්‍රොෆයිල් එක හදනකොට එහෙම නැත්නම් මේ ගිණුම හදනකොට account එක හදන වෙලාවේ සමාජ මාධ්‍ය තුල ඔබ බොහෝ දුරට අන්තර්ගත කරනවා. ඒකෙන් පුළුවන් තව කෙනෙකුට බලා ගන්න ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙකුට ඇල්මක් දක්වන පාර්ශ්ව වලට බලා ගන්න පුළුවන් ඔබ මොන තත්ත්වයේ පුද්ගලයෙක්ද කියලා. ඒ හරහා ඉක්මනින් සහසම්බන්ධ කරගන්න හැකියාව තියෙනවා. ඒ ඔය අවසාන කාරණේ බඳවා ගැනීම කියලා තියෙන තේ බඳවා ගැනීමට ලොකු පහසුවක් තියෙනවා. සේවකයන් බඳවා ගන්න, ගනුදෙනුකරුවන් සහසම්බන්ධ කරන්න, පාරිභෝගිකයන් සහසම්බන්ධ කරන්න ලොකු වාසියක් තියෙනවා මේ සමාජ මාධ්‍ය. ලොකු හැකියාවක් ඒක. ඒ කාරණා ටික තමයි සමාජයට එහෙම නැත්නම් ව්‍යාපාර වලට ඇති වෙන ඒ යහපත් බලපෑම අපි සමාජය කියලා වැඩිපුර කතා කරන්නේ ව්‍යාපාර සම්බන්ධ කාරණා මෙතන. ඒවට තියෙන යහපත් බලපෑම් තමයි කාරණා ටික. right ඊළඟට ඉතින් පස්සේ වස්සනේ කොමාත්කාවද මේ පොඩි කොටස් ටිකක් මේ කතා කරන්නේ ලොකු මේ කොටසක් නෑ මේකේ ඊළඟට 6 වෙනි උපමාත්‍රකාවෙන් එන කොටස පුතේ විභාගය ටිකක් වැදගත්. හර්ථ පරිගණනය කියන කොටස. ඒ කොටස බොහෝ දුරට දැන් කතා වෙන කොටසක්. දැන් මේ පිළිබඳව අත්දැක බැලීමකට ලක් කරන කොටසක්. ඒක අත්‍යවශ්‍ය කොටසක් නිසා මේ පාඩවලට අර 120ක වර්ධනයම තියෙන කොටසෙන් බොහෝ දුරට මේ ඔය කියන හරිත පරිගණනය කියන කොටස ගැන සහසම්බන්ධ වෙන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය කාරණයක් දැන් මේ ව්‍යාපාරික ලෝකයේ තියෙන. ඒක නිසා එතෙන්ට වර්ධනයම ටිකක් තියෙනවා. අනිත් ඒවා බොහොම පොඩි කොටස් ටිකක් තියෙන්නේ. අවසාන හරියට තව නීතිමය පැත්තක් තියෙනවා. එතෙන්ට චුට්ටක් තියෙනවා. ඒ ටික විතරයි මේකේ වැදගත්කමක් තියෙන්නේ. right ඊළඟට තියෙන්නේ පුද්ගලයන් සහ සමාජය කෙරෙහි ඍණාත්මක බලපෑම. ඍණාත්මක නරක පැත්තට බලපාන ආකාර, හොඳ පැත්තට බලපානවා වගේම නරක පැත්තට බලපාන ආකාර මොනවද කියන එක. ඉතින් එතනදී බොහෝ දුරට කතා කරන්නේ මේ සයිබර් හිරිහැර කිරීම. මොනවද සයිබර් කියලා අදහස් කරන්නේ?
මේ අන්තර්ජාලයේ පදනම් කරන අන්තර්ජාලයේ තොරතුරු හරහා අධිසන්ධාන පාඨ ලේඛන නැත්නම් අධිපාඨ ලේඛන හරහා සිදු කරන හිරිහැර කිරි. එහෙම නැත්නම් දැන් මේ සයිබර් කියලා අදහස් කරන්නේ අන්තර්ජාලයේ පදනම් වෙච්ච ක්‍රමවේදය. ඉන්ටර්නෙට් සම්බන්ධ වෙච්ච ක්‍රමවේදය. මේ ජාල තාක්ෂණය. සයිබර් ප්‍රහාර සයිබර් සිකියුරිටි ඒවා ආරක්ෂා කරගන්න කතාව සැසීම හැකින් කියන ඒවා හැක් කරනවා කියන ඒවා ඊළඟට තතු බෑම කියන එක ෆිෂින් කියන එක ඊළඟට හැබැයි නේද නොයෙකුත් හැබැයි ඊළඟට කීර්ති නාමය නැතිවීම නැත්නම් කීර්තියට ඇති වෙන බලපෑම මේ වගේ කාරණා බොහෝ දුරට ආයතනවල කීර්ති නාමය ඉතාසුළු වෙලාවකදී විනාශ කරවන්න නැති කරවන්න පුළුවන් මේ හරහා කීර්තිනා. ඉතින් මේ ජාල සම්බන්ධතාවය නිසා ලෝකෙම පරිගණකයන්ට මේ හරහා සහසම්බන්ධ වෙලා තියෙන නිසා ව්‍යාපාරික කටයුතු කරන්නත් මේ කලින් කතා කරපු සියලු කාරණා හරහා මේ දක්වා මේ විශේෂ කතා කරපු මාතෘකා හරහා අපි උත්සාහ දරුවේ පරිගණක තාක්ෂණයේ තොරතුරු පද්ධති ක්‍රමවේද හරහා ව්‍යාපාරික කටයුතු වලට යොදා ගැනීම. ඉතින් එහෙම යොදා ගන්න ගියාපුවා ගැත්ත වෙනවා. පරිගණකගත වෙලා තනි පරිගණකවල තියෙන්නේ නෑ පුතේ මේවා ජාලකරණයට ලක් කරනවා. සරල මට්ටමින් ආයතනයේ ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන පරිගණකයක සහසම්බන්ධ වෙලා තොරතුරු පද්ධතිය වැඩ කරනවා. ආයතනයේ තියෙන සියලු ක්‍රියාකාරකම් වාර්තා නිර්මාණය කරන ඊළඟට ආයතනයේට පෞද්ගලික වෙච්ච තොරතුරු මේ මූල්‍යමය තොරතුරු මේ සියල්ල ආයතනයේ ඇතුලේ තියෙන පරිගණක පද්ධතිය කළමනාකරුගේ නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න ආයේගේ පරිගණක යන්ත්‍රයේ ඉඳලා සේවාදායක පරිගණක යන්ත්‍රයේ ඉඳලා සරල මට්ටමේ ක්ලාක් දක්වා පහළම ඉන්න ක්ලාක් දක්වා පරිගණක පද්ධති අතර මේ තොරතුරු පද්ධති හුවමාරු වෙනවා. යම් සීමාකාරී තත්ත්වයන් තියාගෙන නේද? ප්‍රයිවිලේජස් නැත්නම් වරප්‍රසාද නේද? ප්‍රවේශීමේ වරප්‍රසාද ක්‍රියාත්මක කරමින් මේගොල්ලෝ අතර සංසරණය වෙනවා, හුවමාරු වෙනවා. ඊළඟට ඒ විතරක් නෙමෙයි පුතේ ආයතනයේ ඇතුලේ විතරක් නෙමෙයි ආයතනයේ ශාඛා එක්ක සහසම්බන්ධ වෙනවා. වෙනත් ස්ථානයක තියෙන ආයතනයේ ශාඛා එක්ක මේ තොරතුරු පද්ධතිය සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි බාහිර ගනුදෙනු කරුවෝ එක්ක සහසම්බන්ධ වෙනවා. එහෙම යනකොට මුළු ලෝකෙත් එක්ක ව්‍යාපාරය එකිනෙකට සහසම්බන්ධ වෙලා තොරතුරු පද්ධතිය ඒක රාශියලා එහෙම නැත්නම් ඒකාබද්ධ වෙලා වැඩ කරනවා. ඒ වැඩ කරන වෙලාවේ පාවිච්චි කරන්නේ අන්තර්ජාලය. ඉන්ටර්නෙට් එක. ඉන්ටර්නෙට් එකේ තියෙන විවිධ සේවාවන් උදාහරණයක් අපි කතා කරා ඉන්ටර්නෙට් එකේ තියෙන සේවාවන් මොනවද කියන්නේ? විද්‍යුත් තැපෑල කියන්නේ, chat කරන එක, Google chat එක, ඔය සමාජ මාධ්‍ය කියන සියල්ලම අන්තර්ජාලයේ තියෙන එක එක සේවාවන් තමයි. World Wide Web එක, ඔයක විසිරියමන කියන එක මේ පරිගණකයකට සහසම්බන්ධ කරලා තියෙන්නේ. මේ වගේ විශාල සේවා සම්බන්ධතාවයක් තියෙනවා මේ සේවා ගොඩක් තියෙනවා අතර. මේ විවිධ සේවා පදනම් කරගෙන e-commerce, mobile කියනවා බිස්නස් කියන්නේ මේ මනි කියන මේ විවිධ සේවාවන් වලට සහසම්බන්ධ වෙනකොට ව්‍යාපාරික තොරතුරු පද්ධතිය ව්‍යාපාරයේ තියෙන අභ්‍යන්තර තොරතුරු පද්ධතිය අන්නර කියන අන්තර්ජාලයත් එක්ක සහසම්බන්ධ වෙනවා. ඒව සම්බන්ධ වෙලා ගනුදෙනු කරන ඒකකයක් සයිබර් කියන අදහසින් සලකුණු කරනවා. මේ සයිබර් අවකාශයේ සැරිසරනකොට එහෙම නැත්නම් අන්තර්ජාලය තුළ සැරිසරනකොට මේකට ලෝකේ ඉන්න විවිධ පුද්ගලයෝ සහසම්බන්ධ වෙනවා. ව්‍යාපාර වෙන්න පුළුවන්, තනි පුද්ගලයෝ වෙන්න පුළුවන්, සහසම්බන්ධ වෙනවා. එතකොට එක එක්කෙනාට මේ තොරතුරු පද්ධතිය වලට ඇතුල් වෙලා විවිධ ක්‍රියාකාරකම් සිද්ධ කරන්න පුළුවන්. ඒවට ඉතින් ආරක්ෂිත කරනවා ගමනය කරන්න සයිබර් සිකියුරිටි කියලා කියන්නේ වෙන්නේ ඒවා. නමුත් ඉතින් මේ මොනවා කරත් බොහෝ දුරට උත්සාහ කරනවා තනියම ව්‍යාපාර අතරේ තරඟයක් ඇති වෙනකොට එක් ව්‍යාපාරයක් උත්සාහ කරනවා තවත් ව්‍යාපාරයක් පහත එලන්න කඩා වට්ටන්න උත්සාහ ධර්මයි. නරක බලපෑමෙන් එහෙම කරන අය ගොඩාක් ඉන්නවා දැන්. වැඩිපුරම ඉන්නවා. බලන්නකෝ ඔබ යල්ලපු ගෙදර අය ඔබ දිනු වෙනවට කැමති නැහැ. ඒ වගේ ඉන්නවනේ. ගොඩක් දෙනෙක් ඉන්නවා. තව ව්‍යාපාරයක් දිනුලා යනකොට අනිත් ව්යාපාරේ පාඩු වැඩිගෙන යනවා නම් එයා කැමති නැහැ. ඒතකොට ඉතින් අර මොනවා හරි නරක ක්‍රියාකාරකම් සිද්ධ කරන්න උත්සාහ කරන. එහෙම තත්ත්වයක් තියෙන මිනිස්සු කියන්නේ එහෙම කොට්ටාසයක් වෙලා තියෙන්නේ. සාර ධර්ම නැහැ පිළිහිලා තියෙන්නේ. ඔබට කියනවා පුතේ ඔබ කවදාවත් සමාජගත වෙනකොට දැන් ඒ ලෙවල් වලින් පස්සේ බොහෝ දුරට උසස් අධ්‍යාපනයට යනවා ගොඩක් දෙනෙක් නෙමෙයි ටික දෙනෙක්. විශ්වවිද්‍යාලේ බොහෝ ටිකයි අතුතුනාමාරක් විතර ලියලා. දැන් මම අලුත් මට්ටමේ නම් 40000ක් විතර යනවා. ඒත් ඉතින් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක්. ඊතරනේ. ඒ නිසා බොහෝම සුළු පිළිසක් නේ උසස් අධ්‍යාපනයට යන්නේ මේ. දස අධ්‍යාපනයේ උසස් තැනට ඊළඟ විවිධ පාඨමාලා කරන්න උසස් අධ්‍යාපනය කියනවා. ඉතින් මේ
මෙතනින් එහාට ඒ ලෙවල් වලින් පස්සේ පුතේ තියෙන ඔබේ සමාජගත වීම. රස්සාවලට යනවා තව සමහර. තව සමහර ඉතින් සමාජ බැඳීම් ඇති කරගෙන ජීවන වෘත්තිය වෙන පැත්තකට ගෙනියනවා. සහකාරීව සම්බන්ධ කරන මැරි කරනවා 20 25 පයින්කොට නේද. ඒක සමාජගත වෙනවා. ඔබ ඒ ලෙවල් තමයි ඉතින් සමාජගත වීමට කලින් තියෙන අවසාන අවස්ථාව. අන්න සමාජගත වෙනකොට පුතේ ඔබ හොඳට මතක තියාගන්න පුළුවන් තරම් හැමතිස්සෙම කල්පනා කරන් තව කෙනෙකුට හිරිහැරයක් වෙන්නේ නැතුයි. තව කෙනෙකුට බාධාවක් වෙන්නේ නැතුයි. තව කෙනෙක් තමුන්ට වඩා ඉස්සරහට යනවා, ඉදිරියට යනවා, ඉගෙන ගන්නවා, දක්ෂතාවයක් ඇති කරනවා, දක්ෂතාව පෙන්눔 කරනවා, රස්සාවක් කරනවා, මුදල් උපයනවා දැක්කම තමුන් කවදාවත් ඉතින්ට ගරන්න යන්න එපා, ඊර්ෂ්‍යා කරන්න යන්න එපා. ඒක දැකලා සතුටු වෙන්න අනේ හොඳයි මේ මිනිස්සු ඉස්සරහට යනවා කියලා සතුටු වෙන්න කවදා හරි ඔබටත් ඉතින්ට යන්න පුළුවන් වෙන්නත් එකට යන්න පුළුවන්. බකාට හරි ගැරවුවොත් ව්‍යාපාරයකට වෙන්න පුළුවන්, සමමට්ටමේ ඉන්න යාළුවෙකුට වෙන්න පුළුවන්, ළඟ ඉන්න අල්ලමු ගෙදර කෙනාට වෙන්න පුළුවන්. තවත් ඔබට පරිබාහිරව ඉන්න කෙනෙකුට, තමුන්ගේම සහෝදර සහෝදරියන්ට වෙන්න පුළුවන්. එහෙමත් තියෙනවනේ ලෝකෙට දැන් මේ රටේ. මේ රටේ විතරනේ ලෝකයන් කරන් තියෙනවා. ඒක නිසා හැමතිස්සෙම යම්කිසි විදියකින් තව පුද්ගලයෙකුට නරක විදියට ඔබ බැලුවත් ඇති ඒවා ක්‍රියාකාරකම් සිද්ධ කරොත් හිතුවොත් ඒවා ඔබට පාරවලල්ලක් වෙනවා. කියනෝනේ සෑම ක්‍රියාවකටම සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙනවා කියලා. ඒ වගේ අනිවාර්යයෙන්ම ඔබටත් ඒ බලපෑමක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් හොඳ මට්ටමින් වැඩ කරන්න. ඔබ ආයතනයක රස්සාවකට ගියා, සමාජගත වෙනවා කියන්නේ එතනින් රස්සාවට යනවනේ අනිවාර්යයෙන්. ඊට උසස් අධ්‍යාපනයේ තව අවුරුදු 4ක් ගියත් එතනින් රස්සාවට යනවා. රස්සාවට ගියාම පුළුවන් තරම් රස්සාවේ තමුන්ගේ කාර්ය නොපිරෙලා ඉටු කරන්න, සාධාරණ ඉටු කරන්න, අසාධාරණව නැතුව, නරක විදියට නැතුව, නරක විදියට මුදල් උපයන්න එපා. තව කෙනෙකුගේ ඉදිරිදින විදියට ආයතනය තුල වැඩ කරන්න එපා. ඒවා තමුන්ටම පාරවලක් වෙලායි. තමුන් හොඳ විදියට ආයතනය තුල කටයුතු කරන්න. වෙලාවට යන්න ආයතනය. තමුන්ට දෙවිලා තියෙන රාජකාරිය නිසිපරිදි ඉටු කරන්න. ඒවට මොනවා හරි බලපෑම් තියෙනවා, ඒවට අවශ්‍ය කරන උපදේශ අරගෙන නිසිපරිදි ඉටු කරන්න. තමුන් තවන්ට පුළුවන් තරම් අවංක වෙන්න. වැඩ කරන ආයතනයට පුළුවන් තරම් සාධාරණව වැඩ කරන්න. පුළුවන් තරම් උපරිම සේවාවක් දෙන්න උත්සාහ දරන්න. එතකොට තමයි ආයතනුත් ඔබට සලකන්නේ. අනිත් පැත්තට ඒකේ බැක් එකේ එනවා කියේ ඒක තමයි. හොඳ විදියට ඇතුනොත් ආයතනෙ තුල හොඳ විදියට සලකනවා ආයතනෙ. නරක විදියට ඇතුනොත් නරක විදියට සලකනවා. ඒ අතරතුරේදී බොහෝම සීමිත ආයතන ප්‍රමාණයක් තියෙනවා. ආම්පුතුන් වයිකුත් විදියට සේවකින් වැඩ ගන්න අවස්ථා. නරක විදියට. ඉතින් ඒ වැඩි තැනකින් එතකොට අයින් වෙන එක තමයි තියෙන්නේ. නිකන් නරක වැඩේ දෙන්න කරන්නේ නැතුව අයින් වෙන එක තමයි තියෙන්නේ. අයින් වෙලා හොඳ තැනකට ඊපස්සේ යන්නේ. ඉතින් කෙසේ හෝ මේ නරක විදියට බලපෑම් ඇති කරනවා පුතේ ව්‍යාපාරවල. ඉතින් ඒකට එවැනි අවස්ථාවලදී බොහෝ දුරට වර්තමානයේ තොරතුරු පද්ධති ආයතනවල පරිගණකගත කරලා ජාල සම්බන්ධතාවයට ලක් කරලා තියෙන නිසා අන්තර්ජාලයත් එක්ක සහසම්බන්ධ වෙලා වැඩ කරන නිසා ඔබ ඊමේල් ගිණුමක් ඇදුවත් ඔබේ පෞද්ගලික තොරතුරු ඔකේ තියෙනවා ඒ ගිණුමේ. ඔබ Facebook ගිණුමක් ඇදුවත් ඔබේ පෞද්ගලික තොරතුරු බොහොමයක් තියෙනවා ඒ ගිණුමේ. අන්න සයිබර් අවකාශයකට සහසම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා එවැනි අවස්ථාවක තවත් පුද්ගලයෙක් ඒ සයිබර් අවකාශයේ සැරිසරන තවත් පුද්ගලයෙකුන් හිරිහැර වීම වැඩි. විශේෂයෙන් සමාජ මාධ්‍යවල Facebook කරහා තනි පුද්ගල වශයෙන් පුද්ගලයින්ට හිරිහැරකම් කරනවා. ජීවිත නැති කර ගන්නවා සමහරව. ප්‍රශ්නකාරී තත්ත්වයන් පරණගිනවා. Facebook account hack කරලා විවිධ විදියට තමුන් blacklist කරලා blackmail කරලා නරක විදියට තමුන්ගේ චරිත ඝාතනය කරලා නොයෙකුත් ඒවා දානවා. ඊට පස්සේ කප්පම් ගන්න ක්‍රමවේද හදා ගන්නවා, මුදල් උපයන්න ක්‍රමවේද හදා ගන්නවා. ව්‍යාපාරවලුත් එහෙම තමයි. ව්‍යාපාරයේ කීර්ති නාමය විනාශ කරනවා තව සමහර ආයතන. බලාගෙනම ඉන්නේ ඒව තමයි තරංකාරී වෙළඳ පොළවල් වල ඉන්න අය බොහෝ දුරට. තමුන්ට පරයාතාව එක්කෙනෙක් නැගී සිටිනවා නම් බලාගෙනම ඉන්නේ කොහෙන් හරි කීර්ති නාමය විනාශ කරන්න බලාගෙන. තොරතුරු හොයා ගන්න අන්තර්ජාලය ඒවා මතම තමයි ඩිපෙන්ඩ් වෙන්නේ ඒක. යන්නේ. ඒ නිසා මේ නරක වැඩ කරන්න බලාපොරොත්තු ඉන්නවා ගොඩාක් දෙනෙක් සයිබර් අවකාශයේ ඉරියර කරන්න බලාපොරොත්තු ඉන්නවා. කණ්ඩායම් වශයෙන් ඉන්නවා, ව්‍යාපාර වශයෙන් මේවා තියෙනවා. මේ තරි පුද්ගලයෝ වශයෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවක විශේෂයෙන් Facebook ගිණුම් වල නොයෙකුත් fake account හදලා විනාශකාරී තත්ත්වයන් ඇති කරනවා. ඉතින් එවැනි අවස්ථාවලදී හිරියර වලින් පුළුවන් තරම් ආරක්ෂා වෙන්න ඕනේ. අත්‍යවශ්‍ය කාරණා විතරක් ඒ වගේ ඇතුළත් කරන්න ඕනේ. පුතේ ඔන්න පැහැදිලිව කියනවා මේ තාම ඔබ තරුණ වයසේ නම් ඔබට මේවා හරියට තේරෙන්නේ නැහැ. මොනවා හරි වුණාම තමයි ඔබ ඊට පස්සේ අපහසුතාවයටපත් වුණාට පස්සේ තමයි එක එක්කෙනා පිළිසර පතන්නේ, කතා කරන්නේ. පෞගිය වර්ෂය තුල විශේෂයෙන් මගේ ශිෂ්‍යෝ
ඒ ලෙවල් විෂය ධාරාවේ ඉන්න මගේ ශිෂ්‍යෝ ගණනාවක් කතා කරලා තියෙනවා තමුන්ගේ Facebook account නොයෙකුත් විදිහට හැක් කරලා අරගෙන මේ ඒවා දානවා මොකද කරන්නේ? ඊමේල් ගිණුම හැක් කරලා අරගෙන තියනවා මේකට මොකද කරන්නේ? ඒක නිසා ඔබ දන්නේ නැහැ මොකක් හරි වෙනකල් ඊට පස්සේ ඔය නීතිමය පැත්තට ගියාපම ලේසියකට පිළිසරණක් හම්බෙන්නේ නැහැ ඔය නීති. වැරදි තමයි ලොකු දඬුවම් තමයි තියෙන්නේ. නමුත් ඒ වුණාට ලංකාව වගේ රටවල් වල ඒවට ලොකුවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අවමයි. ෆේක් account එකක් හදලා මොනවා හරි තමුන් ගැන තමුන්ගේ කීර්ති නාමය පළුදු කරන්න තමුන් වැරදි පුද්ගලයෙක් කරන්න වත් කරලා තියෙන තොරතුරු අන්තර්ගත වෙලා තියෙන ඒක තමුන්ට හානියක් කරලා තිබුණොත් ව්‍යාපාරයට හානියක් කරලා තිබුණොත් ඒවා සම්බන්ධ ඔබ පැමිණිලි කරා PRC එකට සම්බන්ධ වෙලා මේකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගයක් අතර ලේසියකට මේවායින් මේ ඔබට විසඳුම් හම්බෙන්නේ නැහැ. පුළුවන් තරම් මාර්ගයෙන් තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. ඒක නිසා ඔබ ආරක්ෂා වෙන්න ඕනේ පුතේ මේ මාධ්‍ය වලින්. ඔබ පුළුවන් තරම් අනවශ්‍ය දේවල් දාන්න එපා. ෆොටෝ ගාලා එක බහුබූත දාන්න එපා. අත්‍යවශ්‍යම තොරතුරක් සංසරණය කරන්න වගේ ඇති. ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය දෙයක් තියෙනවා නම් තව කෙනෙකුට හානියක් නොවන විදිහට දාන්න. තවම හරියට දන්න දේ දාන්න. තවගේ ව්‍යාපාරයේ සත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන්න දේ දාන්න. අනවශ්‍ය දේවල් දාන්න කියපුවම තමයි ලොකෝට ඔය බලපෑම් නැති. ඊළඟට ආයතනික වශයෙන් තියෙන පෞද්ගලික තොරතුරු. ආයතනයට විතරක් සීමා වෙච්ච පෞද්ගලික තොරතුරු තියෙනවා. පුද්ගලයෙක් නම් පුද්ගලයෙකුට සීමා වෙච්ච පෞද්ගලික තොරතුරු තියෙනවා. දැන් ඔබේ යංගම දුරකථනය ඇතිනේ ඔබ අම්මා තාත්තාවත් බලන්න කැමති නැති තොරතුරු ටිකක් ඇතිනේ මොනවා හරි ඇතිනේ. ඒ තව කෙනෙක් දැනගන්නවට කැමති නැති ඔය වගේ පෞද්ගලික තොරතුරු. පෞද්ගලිකත්වය කියන්නේ ඒවයි. ඒවා පුළුවන් තරම් සයිබර් අවකාශයට මුදා හරින්න නැතුයි. Facebook වල දාන්න නැතුයි. Facebook ගිණුම හදනකොට තමුන්ට හිතනොත් මේවා දාන්න හොඳ නැහැ කියලා දාන්න එපා පෞද්ගලික තොරතුරු. ෆොටෝ දාන්න එපා එක විකාර කර. හැමතැනම ගිහිල්ලා තැන් වල ගිහිල්ලා නාන්නේ වයි බාත්රූම් එකේ ඉන්නේ වයි කන මොනේ වයි විකාර දාන්න. ඔය විශේෂයෙන් ගෑනු ළමයි. පැහැදිලිව මම ඊට කලින් අවස්ථාවක් කිව්වා. ගෑනු දරුවෝ කිසිම විදිහකින් මේවා දාන්න එපා. ඔබටම පාරාවල් ලක් වෙනවා අවසානයේ. කොහෙන් හරි දැනකින් ඔබ විකාර කරන එකේ කිව්වොත් එහෙම ඔබ අරගෙන ඔබව නාස්ති කරනවා. ඒ වුණා ජීවිත හානි කරගත් අවස්ථා ගණනාවක් තියෙනවා. මෙන්ටලි වැටිච්ච අවස්ථා, මානසිකව වැටිච්ච අවස්ථා, වදයක් වෙච්ච අවස්ථා, පෞල් කඩාකප්පල් වෙච්ච අවස්ථා, පුද්ගලයා අතරේ ගහමරා ගැනීම ඇති වෙච්ච අවස්ථා, විශාල වශයෙන් තියෙන ව්‍යාපාරික ස්ථාන කඩා වැටිච්ච අවස්ථා. මේ වගේ තොරතුරු මාර්ග. ඒ නිසා සයිබර් හිරියර කියන එක ගැන හොඳට ඔබ දැනගන්න ඕනේ පුතේ. මේ දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා ඒවට සුදුසු දේවල් විතරයි තොරතුරු ඇතුළත් කරන්න ඕනේ කියන කාරණේ ඔබ හිතට අරගෙන ඔබ ඒවත් එක්ක සයිබර් අවකාශයේ තොරතුරු මොදාරින් පොඩි සටහනක් තියෙනවා පුතේ සයිබර් හිරියර කිරීම සම්බන්ධ. මේවා සමහර අවස්ථාවලදී මාර්ගගත සමාජික ක්‍රූරත්වයේ හෝ ඉලෙක්ට්‍රොනික හිරිහැර ලෙස හඳුන්වයි. කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු විසින් හිතාමතා සිදු කරන ආක්‍රමණශීලී ක්‍රියාවන් වේ. විද්‍යුත් සම්බන්ධතා කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු විසින් හිතාමතා සිදු කරන විද්‍යුත් සම්බන්ධතා භාවිත කරමින් සිදු කරයි. වැඩිපුරම දරුවන් මෙම හිරියර වලට ලක් වේ. වැඩිපුරමයි ධර්මායසයයි දරුවෝයි තමයි හිරියරට ලක් කරන්නේ. විශේෂයෙන් ධර්මායස ඉන්න ගෑනු ළමයි. ඕක පරිස්සමෙන්. හරි. මේ මත ඉතිහාසයේ ඕනතරම් ඒවා තියෙනවා නිදසුන්. හරි. සමාජයේ අසහනය සහ අවුල්සහගත තත්ත්වයන් ඇති කිරීමට ඇති කිරීම සඳහා තර්ජන, බියගැන්වීම්, පණිවුඩ සහ කටකතා ජනතාව වෙත යැවීම සිදු කරයි. අර ෆේක් account නිර්මාණය කරලා කරන්නේ මේ වැනි දේවල් තමයි. ඊළඟට සැසීම කියලා කියන්නේ හැක් කරනවා කියන එකට දීලා තියෙන සිංහල නම ඩබල් ඒ කිය ආයතනයේ. සැසීම. මොන සිංහල නම? සැසීම කියලා කියන්නේ හැක් කරනවා කියන එකට. මොනවාද හැක් කරනවා කියලා කියන්නේ? දන්නවද මේ මට වඩා උතර දන්නේ නැති තමයි. හැක් කරනවා කියන එකේ අදහස් කරන්නේ පුතේ තමුන්ට අවසරයක් නැති තොරතුරු පද්ධති වලට අනවසරයෙන් ප්‍රවේශ වෙනවා. ප්‍රවේශලා ඒකෙන් තොරතුරු ගන්නවා. මේ හැක් කිරීමේ ක්‍රමවේද කීපයක් තියෙනවා. සහ ඊළඟට මේ හැක් කරලා ගන්න ඒවායෙන් මේ ඒ වගේ අර තදබල ඒවයි තදබල නැති ඒවයි කියලා කොටස් දෙකක් තියෙනවා. ඩාර්ක් හැකින්, වයිට් හැකින් කියලා තියෙනවා. ඉතින් ඒකකොට මේ දැන් අපි හිතමුකෝ යම්කිසි පුද්ගලයෙකුට තොරතුරක් අවශ්‍යයි ව්‍යාපාරයකට වෙන්න පුළුවන්, පෞද්ගලික පුද්ගලයෙකුට වෙන්න පුළුවන් යම්කිසි විදිහකින් දැනුමක් ලබා ගන්න තොරතුරක් අවශ්‍යයි. එහෙම නැත්නම් යම්කිසි විදිහකින් පොතපතක් ලියලා තියෙනවා මේවා සම්බන්ධ මේ පොතපත ගන්න අවශ්‍යයි ගන්න මුදල් නෑ තමුන්. සල්ලි නෑ. ලොකු ගාණක් ඒ පොත. රුපියල් 10000 15000ක් විතර වෙනවා. PDF ෆයිල් එකේ තියෙනවා ගන්න ගියාම ගන්න දෙන්නේ නෑ. සල්ලි ගන්න කියලා කියනවා.
සල්ලි නෑ ගෙවා ගන්න. හැබැයි මට මේ තොරතුරු අවශ්‍යයි මේ කියලා හිතෙනවා මේක බලාගත්තොත් මට අධ්‍යාපන කටයුතු දියුණු කර ගන්න පුළුවන් ඒ පිළිබඳ දැනුවත් වීම වෙන්න පුළුවන් කියලා හිතන මොනවාරි විශේෂ කර්මස්ථාන. දැන් එවැනි අවස්ථාවක නොයෙකුත් ක්‍රමවේදයට හැකින් ක්‍රමවේද තියෙනවා පුතේ ඒකට පිවිසිලා ඒක ගන්න. දැන් එවැනි අවස්ථාවක පුතේ ඔබ ඒක ගන්නේ හැක් කරේම කරන්නේ වැරදි පරමාර්ථයකින් නෙමෙයි. අර මුදල් ගෙවා ගන්න හැකියාවක් නැති නිසා අධ්‍යාපනය සඳහා ඉගෙන ගන්නයි. තව කෙනෙකුට මේ වැරද්දක් කරන්න තව කෙනෙකුගේ තියෙන තොරතුරු පද්ධතියකට හානි කරන්න. තොරතුරු පද්ධතිය කරගෙන ඒගොල්ලෝ කඩාවට්ටන්න පහතට හෙලන්න. ඒගොල්ලන්ට බලන්න එහෙම නෙමෙයි කරන්නේ. අනුන්ට අධ්‍යාපන කටයුත්තක් සඳහා තියෙන තොරතුරක් ගන්න විදියක් නැහැ. මේ වෙබ් අඩවියට ඒ සයිබර් අවකාශයට පිවිසෙන්න විදියක් නැහැ. ඒකට එක්කෝ මුදල් ඉල්ලනවා එහෙම නැත්නම් වෙන මොනවා හරි ක්‍රමවේද පාවිච්චි කරනවා ඒගොල්ලෝ ඇතුළත් වෙන්න දෙන්නේ නැහැ. ආන්ගෙවෙනි අවස්ථාවක ඒව ඇතුළට පිවිසිලා ඒතරතුර අරගෙන වැරදි පරමාර්ථයකින් බලන ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඔබ සාධාරණ විදියට ඔබේ දැනුම වර්ධනය කරගන්න ඒක ගන්න උත්සාහ කරන්නේ එහෙම ගත්තා කියලා නම් ඉතින් ලොකු හානියක් නැහැ. අන්තර්ජාලයේ තියෙනවා මේ පුද්ගලයෙකුගේ තියෙනවා ඉන්න පුළුවන් නොඉන්න පුළුවන් ලෝකේ වටේ සැරිසරණේ වань ඉතින් එහෙම කෙනෙකුට ඕක ගත්තා කියලා එයාට හානියක් වෙනවා. මොකද එයා තොරතුරු පද්ධතිය හානි වෙන්නේ නැහැ. එයාට හානියක් නැහැ. ඒකම එයාට කවුරු හරි බලාගත්තාම සල්ලි හම්බෙන්නේ නැති කියන එක විතරයි. එයායි පුද්ගලයා ගත්තාම සල්ලි හම්බ නැහැ. තව පුද්ගලයා සල්ලි කියලා ගත්තාම එයාට ඒක තව කෙනෙකුගෙන් හම්බෙනවා කොහෙද. ඒක නිසා ඉතින් මේක ලොකු බලපෑමක් නැහැ. එහෙම හැක් කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් මමත් සමහර අවස්ථාවල ඉතින් එහෙම මේ මුදල් පරමාර්ථයෙන් මුදල් අඩු ගන්න විදියක් නැති කියන කතාව නෙවෙයි. යම් මේවා මේ පිවිසෙන්න බැරි වුණාම අධ්‍යාපනික මට්ටමින් අවශ්‍ය කරන ඒවා තියෙනවා නම් ඒවට පිවිසෙන්න බැරි වුණාම ඒවට ඇඩ් කරලා ඒවට ප්‍රවේශ වෙලා ඒවා ගන්න අවස්ථා තියෙනවා. පුතේ දැනුම සම්බන්ධ දේවල්. මම හිතන්නේ ලොකු වැරදක් කියලා ඒවල ඒක කාටවත් හානියක් වෙනවා කියලා. උන් තව සමහර ඉන්නවනේ ඩහක් ඇටින් කියන තව සමහරව ඉන්නවනේ මේ අරගන්නේම ගේම දෙන්නමයි. ව්‍යාපාරික ආයතනයක ප්‍රොඩක්ට් එක නිෂ්පාදනයේ කීර්ති නාමයේ කොහොම හරි අතුරු රින්ගලා ගන්නවා ආයතන. ගිහිල්ලා ඉවරලා ඒක අරගෙන ඉවරලා ඒක පළුදු කරලා විකෘති කරලා ඉවරලා කීර්ති නාමයේ පළුදු කරනවා. සමාජ මාධ්‍ය හරහා සයිබර් අවකාශයේ ආව විකෘති කරලා තොරතුරු ඉදිරිපත් කරනවා පාරිභෝගිකයන්ට දක්වනවා. කඩාවට්ටනවා. ඒ නැත්නම් ඒක අරගෙන තමුන් ඒක gediya පිටින්ම අරගෙන ඉවරලා කීර්ති නාමයේ තියෙන මේ මොන හරි වැදගත් තොරතුරු ටික අරගෙන ඉවරලා ඒක තමුන්ගේ ව්‍යාපාරයේ ගෙනියනවා gediya පිටින්. වැරදි සාගත විදියට අරගෙන තියෙනවා. එවැනි ඒවා හොඳ නැහැ. විශේෂයෙන් කරනවා මූල්‍යමය තොරතුරු පද්ධතිය වලට. බැංකුවල සල්ලි හොරා කරනවා. තමුන්ගේ බිනුම් වලට මාරු කර ගන්නවා බැංකු බිනුම් වලට ඇතුල් වෙලා. නරකම දේවල් එක. මේ හොඳම නැති දේවල්. ජීවිතේ කවදාවත් එහෙම දේවල් බල දෙන්නේ නැහැ. කවදා හරි ඉවරයි. කොහෙන් හරි ඉවර වෙනවා ඒවා. ඊට අනිත් එක්කම තමයි ඉවර වෙන ආත්ම ගානක් විනාශ වෙනවා. ඒ නිසා එවැනි නරක අර්ථයෙන් භාවිතා කරනවා තියෙනවා. නරක විදියට හැක් කරන ඒවා හොඳ නෑ පුතේ. අනිත් ඒවාත් හොඳයි කියනවා නෙමෙයි මම මේ කියන්නේ. ඉතින් කොහොමද තිය අනුන්ගේ තොරතුරු පද්ධතියකට අකමැත්තෙන් අනවසරින් ඇතුල් වෙන්න එපා. ඒව ඇතුල් වෙන ඒවා තමයි සැසීම නැත්තම් හැකින් කියලා කියන්නේ. ඒවාට පිවිසිලා ඒවා ගන්නවා. බලනවා. අරගෙන ඉවරලා තමුන් හොඳ විදියට හෝ නරක විදියට පරිහරණය කරනවා. ඒ ක්‍රමවේදය තමයි හැකින් කියලා කියන්නේ. ඉතින් එහෙම ප්‍රහාර එල්ල වෙනවා හැමතිස්සෙම සයිබර් ප්‍රහාර කියලා කියන්නේ ඒවා. හැක් කරලා ඒ තොරතුරු පද්ධතිය වලට ඇතුල් වෙනවා. පොඩි සබාවක් තියෙනවා. සැසීම යනු පද්ධතියක ඇති දුර්වලතා හෝ අඩුපාඩුකම් හඳුනා ගැනීමෙන් පුද්ගලික තොරතුරු වලට අනවසරයෙන් ප්‍රවේශ වීමේ ක්‍රියාවලියයි. මේ මගින් පුද්ගලයෙකුගේ හෝ ව්‍යාපාරයක පෞද්ගලිකත්වයේ සහ රහස්‍ය තොරතුරු උල්ලංඝනය කරයි. ඒවා ගන්නවා රහස්‍යභාවය උල්ලංඝනය කරනවා. පුද්ගලිකත්වයේ උල්ලංඝනය කරනවා. මෙම ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන්ට හෝ කණ්ඩායම් වලට මූල්‍යමය අලාභ මෙන්ම පෞද්ගලික ජීවිතවලටද හානි සිදු කළ හැකිය. පුද්ගලික ගිණුම් වලට ඇතුල් වී පාඩු සිදු කිරීම අනන්‍යතා සොරකම ලෙසද හඳුන්වයි. ඔබ ඔක්කොම හොරකම්. අනුන්ගේ වට අනවසරින් ඇතුල් වෙන නම් අනිවාර්යයෙන්ම හොරකම්. එබැවින් මෙම ප්‍රහාර වලින් ආරක්ෂා වීමට හැමෝම ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. පුළුවන් තරම් ෆයර්වෝල්ස් තියෙන්න ඕනේ. ආරක්ෂිත ක්‍රමවේද තියෙන්න ඕනේ. අනුගමනය කරන්න ඕනේ. ඔබ සයිබර් අවකාශයේ ඔබේ තොරතුරු ඇතුළත් කරනකොට මම ඒකයි කිව්වේ කලින් මේ විදිහට ඇතුළත් කරන්න සුදුසු දේවල් විතරක් අනවශ්‍ය දේවල් දාන්න. ඊළඟට හැබැයි මේ තියෙනවා පුතේ මේවත් ව්‍යාපාර වලට ඇති වෙන ඍණාත්මක බලපෑම් සමහර ව්‍යාපාර කඩාගෙන යනවා අධ්‍යක්ෂ මණ්ඩලේ ගේම් ගහලා ඉන්නවනම්
අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙනවට හැබැයි වෙලා ඉන්නවනම් තමුන්ගේ දෛනික කිරණ කාර්ය කිරින්නේ තමුන්ට අලුත් ප්‍රවණතාවයන් ගැන අලුත් භාණ්ඩ නිෂ්පාදනයක් ගැන අලුත් සේවාවක් ගැන හිතන්න කාලේ නෑ. හැබැයි වෙන්න ගත්තොත් සමහර ක්‍රීඩාවලට හැබැයි වෙනවා. සමහර ගේම් ගන්නවා එකටම කෙරවලක් නැතු. සමහර වර්ගණ යන්ත්‍රය හැමතිස්සෙම සමහර සමාජ මාධ්‍ය වල හැබැයි වෙලා ඉන්නවා. හැමතිස්සෙම Facebook එකේ ඉන්නේ. හැමතිස්සෙම YouTube එකේ විකාර බල ඉන්නේ. ෆිල්ම් බල ඉන්නේ. සින්දු ඉන්නේ. නේද? පේනවනේ ඔබ දැන් ගවණ පියවරක් යනකොට මගතොටේ හැම මිනිස්සෙක්ම වගේ වැඩිපුර කොටසක් 99%ක්ම වගේ අර මොකද්ද මේ වයරින් මෑන් ලයින් කණේ ගහගෙන මෙහෙම නේද? වයරින් මෑන් ලයින් ෆෝන් එක ගහ ගන්නවා, ෆෝන් එකට ඉයර්ෆෝන් එක ගහ ගන්නවා, කණේ ගහ ගන්නවා, මොනවා හරි එකක් දා ගන්නවා. ඉතින් මගතොටේ යනවාද කියන්න දන්නෙත් නැහැ. සමහරු කරන ක්‍රියාකාරකම් දන්නෙත් නැහැ. ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා සමහරු. ඇයි? අර බහූතයක් අස්සේ ඉන්නේ හැමතිස්සෙම හැබැයි වෙලා. ඔබලා මේ කාලේ බලන්න වැඩිපුර ගෙදර ඉන්නේ. ගංගා දුරකථනයේ හැමතිස්සෙම අතේ ඇති. ලැප්ටොප් එක හැමතිස්සෙම අතේ ඇති. මොකද පන්ති යන්න විදියකුත් නැහැ, මොකුත් නැහැ. ගෙදර ඉන්නේ වැඩිපුර. ඒක නිසා ඉන්න බෑ නිකන්. කම්මැලි. ෆෝන් එක අල්ලා ගන්න ඕනේ. Facebook එකට යන්න ඕනේ, එහාට මෙහාට කරකවන්න ඕනේ. නැත්නම් වින්දුව අහන්න ඕනේ, කණේ ගහ ගන්න ඕනේ අරකමනේ. එහෙමනේ හැබැයි වෙලා. මේවා ඇත්තට හොඳ සිදුවීම් නෙමෙයි පුතේ. යමක් අත්‍යවශ්‍ය දෙයක් කියනවනේ ඒක අවශ්‍ය වෙලාවට ඒක කරා එතනින් අයින් වෙන්න හොඳ රේ කියලා කියනවා නේද මේ උපකරණ වැඩිපුර පාවිච්චි කරන්න එහෙම නැග තියා ගන්න පාවිච්චි කරන්න වැඩිපුර වෙලා මේවා ඉන්න හොඳ නැහැ කියනවා. ඒක මම මේ පැය මේ කරන්නේ මේ වීඩියෝ පැය තුනක් එක දිගට ගන්න නැතුව එක දවසක් කරන්න ලෙසන් එක කැලි තුනකට කරලා ගන්න ඉතින් ඒක හොඳ නැහැ. පැය ගණන් මේක අහගෙන ඉන්න හොඳ නැහැ. දැන් සමහරට ඔබට මේ දවස්වල ගන්න ඇති පැය දෙකේ ලෙසන් සාමාන්‍ය පන්ති උගන්වනවා වගේ පැය දෙකේ ලෙසන් පැය හතර ලෙසන් උගන්වනවා ඇති. ඉන්න එපා මේවා. හොඳ නැහැ. ෆෝන් එක ASCII ඉන්න එපා, ලැප් එක ASCII ඉන්න එපා. ඇස්වලට හැමතැනම දෝෂ ඇති වෙනවා. ආබාධ ශරීර සෞඛ්‍ය ආබාධ. ඒ නිසා මේ හැබැයි මේ හොඳ නැහැ පුතේ. ව්‍යාපාරික වශයෙන් කඩාන වැටෙනවා ව්‍යාපාර. නේද? අලුත් දේවල් හිතන්න ඕනේ. අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න අය ගේම් එක ගා ඉන්නවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න අය සින්දු ආ ඉන්නවා. ගොඩාක් ආයතනවල පොහොදුරට සිද්ධ වෙනවා. විශේෂයෙන් රාජ්‍ය ආයතන. අවදිසර් ෆෝන් එක ගහ බල සින්දු ආ එහෙම නැත්නම් වීඩියෝ එකක් බල ගේම් එක සෙල්ලම් කර පරිගණන ළඟට වෙලා වැඩිපුරම කරන්නේ ඕවා තමයි. මේ පෞද්ගලික ආයතන ටිකක් අඩුයි ඒවා යාර නීතිමාලාවක් තියෙන නිසා. ඒකෝට වෙන්නේ ව්‍යාපාර කඩාන වෙනවා. අලුතෙන් නිෂ්පාදන එක්ස්ප්‍රෙස් කරගන්න, ගනුදෙනු කරෝ එක්ස්ප්‍රෙස් කරගන්න, පාරිභෝගික රුචිකත්වය දිනා ගන්න වැඩ කරන්න, පාරිභෝගික එක්ස්ප්‍රෙස් කරගන්න. නාම වේලද ක්‍රමවේද හොයන්න, අලෙවිකරණ ක්‍රමවේද හොයන්න, නිෂ්පාදන ක්‍රමවේද හොයන්න, සේවා සැපීමේ ක්‍රමවේද හොයන්න තියෙන කාලය වෙනත් දේවල් වලට විනාශ වෙලා යනවා. ඒකෝට ව්‍යාපාර දියුණු වෙන්නේ කඩාන වැටෙන එකයි. අලාභ ලබන තත්ත්වයටපත් වෙන නිසා හැබැයි වීම හොඳ නැහැ. විශේෂයෙන් සමාජ මාධ්‍ය ආපු ගමන් එදා ඉඳලම හැබැයි වෙලා තියෙන සමාජ මාධ්‍ය. සාමාන්‍ය ඉන්ටර්නෙට් එකට වඩා සමාජ මාධ්‍ය වලට හැබැයි වැඩි. Facebook එකට, YouTube එකට, Twitter ගිණුම් වලට වැඩිපුර තියෙනවා. chat එකට වැඩිපුර කාලය ගත කරනවා. WhatsApp එකේ chat කරනවා හැමතිස්සෙම. WhatsApp ගිණුම් හදාගෙන. ඒකනේ හොඳ නැහැ. සමාජ මාධ්‍ය කිරිය හැබැයි ඊටමත් නරක පුරුද්දකි. මෙය පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතයට බාධා ඇති කරයි. ව්‍යාපාර අකර්මණ්‍ය වීමට බලපායි. මේ සඳහා වැඩි යල්මක් දක්වන්නේ යෞවනයන් ඔබ මාතාව යෞවනේ තමයි. එනවා මම නම් වට බැරිලා. මම විකාර පාවිච්චි කර ඉන්නේ නැහැ. අත්‍යවශ්‍ය ලා විතර අත්‍යවශ්‍ය තොරතුරක් මේ කරගන්න විතරයි ඔබ පාවිච්චි කරන්නේ. අනවශ්‍ය විදියට ඔකේ සැරිසරන්නේ. විශේෂයෙන් තම්මායසය කරන්නේ මොකද? වැඩිපුර මොකෙමයි ෆෝන් එක නැතුවම බෑ. ඒ නිසා යෞවනය කාමයට වැඩිපුර හැබැයි වෙලා තියෙන්නේ. යෞවනයන් ඔවුන් දැඩි ලෙස සමාජ මාධ්‍යයන් තුල සැරිසරන අතර එනිසාම ඔවුන් සාමාන්‍ය සමාජයෙන් ඈත් කර තබයි. ඊතර ඉන්නකොට බාහිර තනියලා ෆෝන් එක ගායිනකොට තනියලා සාමාන්‍ය සමාජයෙන් ඈත් වෙලා ඉන්නේ. අම්මා තාත්තා එක්ක සහසම්බන්ධලා වැඩ කරන්නේ. සහෝදර සහෝදරියත් එක්ක සෙල්ලම් කරලා වැඩ කරන්නේ. වැඩිපුරම ෆෝන් එක අතේ තනි වෙලා සමාජයෙන් ඈත් වෙලා නේද? බස් එකේ තොට යනකොටත් එහෙමයි. මගේ තොට යනකොටත් එහෙමයි වැඩිපුරම තනි වෙලා අනිත් අය එක්ක කතාවක් නැහැ, වටපිටාව බලන්නේ නැහැ, දකින්නේ නැහැ, වටපිටාව දකින්න විදියක් නැහැ, අරක දිහා බලාගෙන ඉන්නේ. ඇහෙන්නේ නැහැ කියන දේවල් කණේ ගහගෙන ඉන්නේ මොකද්ද මන් දන්නේ කේල් මලා. මේ අන්න හරි අකමැති වට. ඉයර්ෆෝන් එක මොකද්ද මන් දන්නේ වයරින් මෑන් කියලා මම නම් කියන්නේ. හැම තිස්සෙම කණේ ගහන වයරින් ගහගෙන. මේ ඇහෙන්නේ නැහැ දෙකම වහ ගන්නවා, කන් දෙකම වහගෙන ඉන්නේ. ඇහෙන්නේ නැහැ කිසි දෙයක්. ඒ අර කේල් මලාට විතරයි ආවදාන. ඉතින් හොඳ නැහැ ඒක. හරිනේ? අවශ්‍ය දෙයට මේ ඉයර්ෆෝන් එක හැදුවේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නැත්තේ නෑ. ඒ අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවට ඒක පාවිච්චි කරන්න හැමතිස්සෙම කණේ ගහගෙන ඉන්නේ නැතු. රයිට්. එබැවින් ඵලදායී කාර්යයන් සිදු කිරීම සඳහා පවතින කාලය විනාශ වෙලා යනවා.
ඊළඟට මේ කීර්ති නාමයේ නැතිවීම නරක විදියට මේ සමාජ මාධ්‍ය හරහා කීර්ති නාමයේ විනාශ කිරීම එක පුද්ගලයෝ ඒවත් හොඳ නෑ ව්‍යාපාරවල විශේෂයෙන් පුද්ගලික වශයෙන් තියෙනවා පුද්ගලයන්ගේ කීර්ති නාමයේ විනාශ කරනවා ඒවා හොඳ නෑ හරිනේ අසත්‍ය කතාවක් නිර්මාණය කිරීමෙන් සහ සමාජ මාධ්‍ය පුරා පැතිරවීමෙන් යමකුගේ කීර්තිය පාස්වෙන් හානි කළ හැකිය එලෙසම ව්‍යාපාර වලටද මේ වගේ පාඩු ඇති කළ හැකිය ව්‍යාපාර වලට එමය කීර්ති නාමයේ නැති කරනවා විශේෂයෙන් පුද්ගලික වශයෙන් නම් ওই කතාව තියෙනවා එහෙමයි මේ දවස්වල මාධ්‍ය බලවන මාධ්‍ය වලත් මේවා යනවා වැඩිපුරම මාධ්‍ය වල යන්නේ මේවා තමයි මේ මාධ්‍ය සියල්ලම පෞද්ගලිකද රාජ්‍යද කියලා නෑ හැම එකෙම යන්නේ ඔය වගේ දේවල් තමයි වැඩිපුරම ඔය කියන විනාශ කිරීම තමයි එක channel එකක් තව channel එකක් එක තියෙන තරංගෙට තව channel එකකේ නාමය විනාශ කරන්න උත්සාහ කරනවා නේද ගොඩක් තියෙනවා මේ වෙලාවේ ඕ නිවුස් බලන්න නිවුස් වලටමයි යන්නේ ප්‍රධාන නිවුස් වලටමයි යවන්නේ channel එක තව channel එකක් තියෙන තරගෙට කීර්ති නාමයේ විනාශ කරන්න දැඩිව මේව කරනවා. දැන් ඕම මේ දවස්වල සමාජ මාධ්‍ය වල යනවා අර මොකක්ද මන් දන්නේ සිරසේ යෑනුලා මේ කැවිල්ලා ඉවරලා ඒ අර ප්‍රශ්න ලක්ෂපති මොකද්ද වැඩසටහනට ඇවිල්ලා සිංහරාජේ එයා දකින්න සිදුවීමක් එයා කියනවා මම දන්නේ ඒක එයා කියන්නේ කවුරුත් කිව්වේ ඒ දෙයක් නෙමෙයි එයා කියන්නේ එයා දැකපු දෙයක් කියලා. ඒක එනට යාගේ පරිසර හිතකාමී තත්වයක් වෙන්නේ නැති ඒක නිසා යා නරක විදියට ඒක දකිනවා ඒක හොඳයි එහෙම නරක දෙයක් නරකයි යා රූපසරහන් සහිතව මම දැක්කා ඊයේ වීඩියෝ දර්ශනක් තියෙනවා ඒ channel එකෙම ගෙනිහිල්ලා පෙන්නනවා ඇත්ත කතාවක් කියලා ඒක. පරි ඒක එහෙම කරනකොට අනිත් පැත්තෙන් අනිත් channel ටික මොකද කරන්නේ ඒ channel එකට ගේම දෙන්න මේවා බොරු කතා පතරවල රට විනාශ කරනවා සමාජය විනාශ කරනවා රජය විනාශ කරනවා කියලා අනිත් channel ටික අර channel එකට බයිනවා සමාජ මාධ්‍ය වල දැඩිව තිබුණා ඊයේ පෙරේද මේ ටිකේ නේද ආණ්ඩු පක්ෂය අර channel එකට විරුද්ධව බයිනවා දැඩිව ප්‍රහාරයල කරනවා විනාශ කරනවා ඊළඟට ඒ channel එක නම් මම දැක්කේ නෑ ඒක අනිත් මාධ්‍ය වලට බයිනවා ඒ channel එක පුළුවන් තරම් තම කියපු තොරතුරු සත්‍යයි කියලා කියන වීඩියෝ දර්ශන දානවා මම දැක්කා ඒ තම කියපු දේ සත්‍යයි වැරද්දක් නෑ කියලා එයි මේවට අස්කම් පියාගෙන ඉන්නේ සමාජ මාධ්‍ය කියලා ඉතින් දැඩිව තිබුණේ පවතින පාලක පක්ෂය ඒකට බැලලා තිබුණා. ඉතින් වැරද්ද හොයනවා මිසක් ඇත්තද කියලා හොයනවා මිසක් පොලිසියෙන් ගිහලා බලපෑම් කරලා ඒ ළමයා ඉන්නේ කොහෙද කියලා ළමයාට දිගේම දෙන්නයි ලෑස්ති. ඉතින් ඔබ බලන්නකො නරක තාත්තේ. ඊළඟට ඉතින් අපේ නායකතුමාත් නේද රටේ නායකතුමාත් මේ දවස්වල තැන් වල ගිහිල්ලා ඒකම කියනවා. ඔය වගේ දේවල්ම කියනවා. ඒ වැරද්ද හොයනවා නෙමෙයි එහෙම දේවල් වෙලා තියෙනවද නැද්ද කියලා හොයනවා නෙමෙයි ගංගන් ගාන ගිහිල්ලා එයා බොරු කියලා කියනවා. ඉතින් ඒක හොඳ නෑ. නායකයෙකුට හොඳ ලක්ෂණ නෙමෙයි පවතින හම්බෙන්නේ නැහැ වැඩි කාලයක් තිබුණා. පෞද්ගලික කාලයකටත් එහෙමනේ උනේ. 2015 එහෙමයි උනේ. ඊට පස්සේ කලින් මහින්ද මාත්‍ය අධිපතිනියලා ඉවරනයි පස්සේ වගේ වැඩ කරන්න ගත්තා. එයාටත් ඒකයි උනේ. දැන් ඇවිල්ලා ඉන්නේ කෙනත් එහෙමයි. අර මුලින් නම් හොඳ තත්ත්වෙන් හොඳට වැඩ කරනවා වගේ දැක්කා. දැන් නම් මේකේ තනිකරම එයත් යන්නේ විකෘති ලෝකෙක. ඉතින් එහෙම වුණාම වෙන්නේ දැනටම එපා වේගෙන යන්නේ. දන්නේ කියන්නේ නරක තත්ත්වයක් ඉතින් හොඳ නැහැ. කවදා හොඳ එකෙක් ඇවිල්ලා මේව ඒක දන්නේ. ඒකෙන් වෙන්නේ ඉතින් ඊළඟට තව නරකෙකින් ආයි බලයටපත් වෙන එක තමයි වෙන්නේ. ඒ අල්පාලෙට වෙව නරක වැඩ කරපු නිසා ඊළඟට හොඳ කෙනෙක් කියලා ඇවිල්ලා එයාත් ඊට පස්සේ වැඩ කරනවා. ඊළඟට තව නරකෙකින් තව ඊළඟට බී වෙනවා. තමයි රටේ වෙන්නේ. රයිට් අපිට ඒ වැඩන්නේ. අපි මේ කතාව කතා කරේ මේ කීර්ති නාමයට හානි කරන්න නොයෙකුත් විදිහේ සමාජ මාධ්‍ය හරහා පුද්ගලික වශයෙන් පුද්ගලය විනාශ කරන්නත් ව්‍යාපාර වශයෙන් ව්‍යාපාර විනාශ කරන්නත් කටයුතු කරනවා. දැන් ඔය කලින් කියපු එක මම කියපු දේවල් පුතේ යම් කිසි විදියකින් ඔක අහනකොට දැන් මේක අහනකොට මෙතන ඉන්න ළමයිගෙත් ඇති පක්ෂග්‍රාහී ළමයි එක පැත්තකට එක්කෝ පාලක පක්ෂයට නැත්නම් විරුද්ධ පක්ෂයට නැත්නම් ඒ දෙකටම නැති අර අනිත් එකට ඕම ඇති. තරුණ වයසේ ළමයි නිසා සමාජ මේවා ගෙවල් දෙන දෙමව්පියෝ ආනන දෙමව්පියෝ ඕනේ පැත්තක් ගත්තා ඒක ගයිඩුවක් නැහැ. දෙමව්පියෝ ඒ ගත්ත දේශපාලන ක්‍රියාවලියක් තියෙනවා. බුද්ධිමත්ව ඉඳන් පුතේ ඔබ බුද්ධිමත් දරුවෙක්. ඔබ සමාජයට බිහි වෙනකොට ඔය පක්ෂග්‍රාහී තත්ත්වයන් නවත්තා ගන්න. එහෙම ගියොත් ඔබත් කවදා හරි වැරදි දේ වැරදි විදියට දකින්නේ. හරි දේ හරි විදියට දකින්නේ. ඔබ මෙතන ඉඳලාම තරුණ වයසේ ඉඳලාම උත්සාහ කරන්න. ඔබට බුද්ධියක් තියෙනවා ඔබ ඉගෙන ගන්න උත්සාහ කරනවා නම් අධ්‍යාපනයේ පැත්තෙන් ඔබ ඉහළට යනවා නම් බුද්ධිමත් භාවය පාවිච්චි කරනවා නම් කාටවත් නැමෙන්නේ නැහැ. කවුරුත් කියන යෝගයෙන් වැඩක් නැහැ. එකෙක්වත් ඉස්සරහට තියලා ඉස්මතු කරලා ගන්න එපා. ඔබ හරියට අධ්‍යාපනයේ සැරිසරන්න. ඔබ ඒකෙන් ලබා ගන්න දෙයක් ඔබ හරියට වැඩ කරන්න. එතකොට ඔය එක්කෙනෙක් වෙනත් ඒවා පක්ෂග්‍රාහී වෙන්න ඕනේ නැහැ. ඒක වුණාම තමයි ඔබේ බුද්ධිය නැති වෙන්නේ.
කොච්චර කරත් වැඩක් නැහැ. එමය අපේ සමාජය ඇතුළේ තියෙන එමය. ඔබ පුළුවන් තරම් මධ්‍යස්ථ වෙන්න උත්සාහ කරන්න. එක එක්කත් වැඩක් නැහැ. ඔය එකක්වත් අපි කාටවත් මොකවත් කරපෙන්නේ නැහැ. නේද? ඒක නිසා හැමෝම ඇවිල්ලා කරන්නේ වෙන වෙන විකෘති වැඩ තමයි. ආයෙලා ටික කාලයක් යනකම් හොඳ වැඩ කරනවා. ඊට පස්සේ නරක වැඩ කරනවා. ඒ නිසා ඔබ මධ්‍යස්ථ වෙන්න. පුළුවන් තරම්. එක පැත්තකටවත් ඇදෙන්න එපා. මේක ඇවිල්ලා ඉවරලා ඔබ ඔබේ පක්ෂයට විරුද්ධව කතා කරා කියලා මොකක් හරි කවුරු හරි කියනවා නම් ඒ මෙන්න බයි ගමන්ගේ මධ්‍යස්ථ වෙන්න. හොඳ දේ හොඳ විදියට දාගෙන නරකදී නරක විදියට දකින්න. දෙක පටලා ගත්තොත් නම් ඔබත් ඉතින් නරක පුද්ගලයෙක් විදියට තමයි යන්නේ. රයිට්? ඊළඟට තියෙන්නේ හරිත පරිගණනයේ පුතේ 6 වෙනි උපමාතෘකාව. මේ හරිත පරිගණනයේ කියන කොටස ටිකක් වැදගත්. ඒ කොටස මේ පාඩමෙන් ටිකක් ඇහෙන්න ඉඩ තියෙනවා. හරිත පරිගණනයේ කියන කොටස. හරිත පරිගණනයේ කියන එකෙන් අදහස් කරන්නේ පුතේ ව්‍යාපාර ක්‍රියාවලි, ව්‍යාපාර ඒකක, ව්‍යාපාර සංවිධාන සමාජයට බලපෑමක් නොවන විදිහට, සමාජයේ දූෂණය නොවන විදිහට, සමාජයට අකටයුත්තක් නොවන විදිහට, පරිසරයට අකටයුත්තක් නොවන විදිහට, පුද්ගලයන්ට අකටයුත්තක් නොවන විදිහට ක්‍රියාත්මක කිරීම. යම්කිසි ව්‍යාපාරයක් භෞතික වශයෙන් ගොඩනගනවා නම් ගොඩනැගිලි හදන්න ඕනේ. භාණ්ඩ යාමයා වමාරු කරන්න බෑ, වාහන නඩත්තු කරන්න, වාහන මේ සැරිසරන්න ඕනේ. පුද්ගලයෝ මේකේ ඉන්නවා. මේ වගේ අවස්ථාවක් භෞතික වශයෙන් ගොඩනැගිලි ආරගෙන මේවා කරනකොට පුළුවන් තරම් පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පරිසර පද්ධතියට හානි නොවෙන්න. කියනවනේ අපේ රටේ පරිසර පද්ධතිය පිළිබඳ විවිධ නිර්ණායක විවිධ ක්‍රියාකාරකම් සිදු කරන මධ්‍යම පරිසර අධිකාරී කියලා එකක්. ඒගොල්ලන්ගේ නිර්ණායක හොයලා බලලා නීති රීති මාලාව හොයලා බලලා ඒවට ගැළපෙන විදිහට ව්‍යාපාරය භෞතික වශයෙන් ගොඩනගන්න ඕනේ. ගොඩනැගිලි හදනකොට එයිමයි මේක නිෂ්පාදනය කරන්න යන්නේ මොනවද? ඒ නිෂ්පාදනය කරන ඒවායින් පිට වෙන බැහැර වෙන බාහිර අපද්‍රව්‍ය මොනවද? මේවා පරිසරයට මුදා හරින්නේ සුදුසු විදිහට එහෙම නැත්නම් පරිසරයට හානියක් නොවෙන්න මුදා හරින්නේ කොහොමද? තවත් පුද්ගලයෙකුට බලපෑමක් ඇති නොවන විදිහට මුදා හරින්නේ කොහොමද? මේ විදිහට සැලසුම් කරන්නේ කරන්න ඕනේ ව්‍යාපාරය. එතකොට තමයි ව්යාපාරයට ප්‍රයත්නක් තියෙන්නේ. ඒ වගේම තමයි මේ වර්තමානයේ විශේෂයෙන් පුද්ගලයන්ට තියෙන ලෙඩ රෝග පුළුවන් තරම් අවම කරගන්න හැකියාව තියෙන්නේ. මේ කර්මාන්ත ශාලාවලින් නොයෙකුත් විදියට බැහැර කරන වායු වේවා, ඝන ද්‍රව්‍ය වේවා, මේ අපද්‍රව්‍ය වලින් තමයි මේ කසල වලින් තමයි බොහෝ දුරට පුද්ගලයන්ට නොයෙකුත් ලෙඩ රෝග ඇති වෙලා තියෙන්නේ. ඒකට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය, නොයෙකුත් විස ද්‍රව්‍ය මේවා පරිසරයට එක්වීමත් එක්ක වායු වශයෙන් මේවා භෞතික වශයෙන් මේවා පුද්ගලික භූගත ජලයට එකතු වීම, භූමිය විනාශ වීම, මේවා හරහා බොහෝ දුරට පුද්ගලයන්ට බලපෑම් ඇති වෙනවා. නොයෙකුත් ගැටලු දැන් ඔබ දන්නවා දැන් වර්තමානයේ සමාජයේ මේ වයස සීමාවක් නැහැ ලෙඩ රෝග. පොඩි කාලේ ඉඳලම ප්‍රෙෂර් කියයි. පොඩි කාලේ ඉඳලම heart attack කියයි. පොඩි කාලේ ඉඳලම කැන්සර් කියයි. නොයෙකුත් ලෙඩ තරුණ වයසට එනකොට නොයෙකුත් ලෙඩ හැදෙන ආස්ති වෙනවා ජීවිත. අවුරුදු 30 40 පැනපු ගමන් විවිධ ලෙඩ බලන්නකො ඉස්පිරිතාල වලට ගිහිල්ලා ඉවරලා. ගෙවල් වල මේ ගෙදර බලන්න අවුරුදු 30 40 පැනපු අම්මා තාත්තා ඉන්නවනම් වැඩිපුරම බේත් බිබී හැමදාම බේත් බොනවා. සුගර් වලට කියයි, කොලෙස්ටරෝල් වලට කියයි. මේවට බේත් බිබී ඉන්නේ. ප්‍රෙෂර් වලට කියයි බේත් බිබී ඉන්නේ. සතියෙන් සතියට චෙක් කරන්න යනවා. ප්‍රෙෂර් වැඩි වෙලාද, සුගර් වැඩි වෙලාද කියලා චෙක් කරන්න යනවා. කොලෙස්ටරෝල් වැඩි වෙලාද කියලා චෙක් කරන්න යනවා. දවස් ගානේ බේත් බිබී 40 පැනපු ගමන් දැන් වැඩිපුර පිරිසක් බේත් බිබී. තාම ඉතින් දෙයියන් පිටයි මට නම් එහෙම නැහැ. මොකද මම හොඳට ගමේ හැදිච්ච එකෙක් කුණෑගල ප්‍රදේශේ. හොඳට පොඩි කාලේ ඉඳලා වසවිස නැති දේවල් කාපු එකෙක්. හොඳට ඊවල දරවල හදාගත්ත දේවල් කාපු කෙනෙක්. වසවිස කාපු කෙනෙක් නෙමෙයි. ඔය නිසා දැනට අවුරුදු 45 කරා තාම නම් කිසිම විදිහකින් හොස්පිටල් එකක නැගලා නැහැ. තාම කිසිම විදිහකින් ඒ වගේ බේත් බීලා නැහැ. තාම කිසි දෙයක් කියන පරීක්ෂණ කරන්න වෙලා නැහැ. මම දන්නේ ඉතිරිය ගැන. තාම නම් නැහැ. කිසි ලෙඩක් දුකකුත් නැහැ. ඔය ජහජරාව කන්නේත් නැහැ. අස්මාළු විකාරෝ විතරයි කන්නේ. හොඳට පුස්මත්ව ශරීර ශක්තිය තියෙනවා. ශරීරේ කුඩා ඇති ශක්තිය තියෙනවා. කිසිම ලෙඩක් නැහැ. ලෙඩක් හැදෙන්නෙත් නැහැ ලේසියක දැනට නම් නැහැ. ඔය නිකන් එම්බිරිසා කියලා එම්බිරිසා ටිකක් වැඩිලා වුණා කියන උත්සාහ. ඊවරත් කවදාත් මම හොස්පිටල් එකට ගිහිල්ලා බේත් අරගෙන ආවලා නැහැ. බොහෝ දුරට ඔය තම්බුම් පැකට් එකකින් ඒව නැත්තම් අවසාන වශයෙන් තව ටිකක් එහාට යනවා නම් පෙන්ඩෝල් එකකින් ඉවරයි. ඉන් එහාට ගිහිල්ලා නැහැ.
ඒක නිසා මම කියන්නේ මේ ලෙඩ රෝග දැන් පුතේ හැමෝටම. ඉතින් මේ ඇති වෙන බලපෑම තමයි ව්‍යාපාර ලෝකයේ දියුණුවීමත් සමග ව්‍යාපාරික ඒකක සමාජයට පරිසරයට මුදාහරින නොයෙකුත් ජාජරා ද්‍රව්‍ය අපද්‍රව්‍ය නිසා තමයි මේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා එවැනි දේවල් පුළුවන් තරම් අවම කරගන්න පරිසරයට මුදාහරින ද්‍රව්‍ය අවම කරගන්න උත්සාහ දරන්න ඕනේ. පොඩි සටහනක් තියෙනවා පුතේ. පරිගණක සහ පරිගණක සම්පත් ව්‍යාපාර පාරිසරික වශයෙන් වගකීම් සහිතව පරිසර හිතකාමීව භාවිත කිරීම හරිත පරිගණනයයි. එනම් පාරිසරික බලපෑම් අවමන අයුරින් පරිගණක උපාංග සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම, ඉංජිනේරුකරණය කිරීම, භාවිත කිරීම හා බැහැර කිරීම යන ක්‍රියාවලිය සිදු කළ යුතුයි. දැන් ඔබ දන්නවනේ ඔබේ ගෙදර පරිගණකයක් කීයක් කැඩෙන්නේ නැද්ද මේ වෙනකොට? ඩිස්ටොප් කරන්නේ දැන් නම් ඩිස්ටොප් නෑ. කැඩෙන්නේ නැති. ඒවා බැහැර කරන්න තැනක් නෑ. දාන්න තැනක් නෑ. දාපුවම නොයෙකුත් විදිහට දි รา පත් වෙන්නේ නෑ. බැහැර කිරීම. නිෂ්පාදනය කරනකොට මේවා අධික උෂ්ණත්වයේ පිට වෙන්න හදලා තියෙනවා. ළඟ ඉඳලා පැය දෙකක් තුනක් හිටියොත් එහෙම වැඩ කරොත් එහෙම මොලේ නොයෙකුත් ලෙඩ ආබාධ පිළිකා හැදෙන්න බලපානවා. උෂ්ණත්වය වැඩි වෙනවා ශරීරේ. ඔළුවේ රදේ හැදෙනවා. නොයෙකුත් විදිහට එවැනි ලෙඩ රෝග හැදෙන්න ගන්නවා. කාලීනව හිටියොත් ඇස්වල අමාරු හැදෙනවා. ඇස්වල පෙනීම විකෘති කරනවා. මේවා නිෂ්පාදනය කරන්න භාවිතා කරලා තියෙන දේවල් තමයි මේවා පිට වෙන නොයෙකුත් වායු උෂ්ණත්වය විශේෂයෙන් උෂ්ණත්වය රත්ති ඊළඟට විකිරණ මේවා පිට වෙන කිරණ දැන් තියෙනවා ලැප්ටොප් මාධ්‍යයේ ඉඳලා තියෙනවා සියල්ලම Wi-Fi නේ මේ වායු වලේ තියෙන කිරණ ග්‍රහණය කරගන්නවා මේකෙනුත් කිරණ පිට වෙන්න Bluetooth නොයෙකුත් ප්‍රමාණය දාලා එහෙනම් මේවා ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. එතකොට ඒවා පුළුවන් තරම් අවම වෙන්න ඕනේ. ඒක නිසා පුළුවන් තරම් ඩෙස්ක්ටොප් පරිගණකයක් වැඩිපුර වෙලා භාවිතා කරනවා නම් හොඳයි. ඒකත් ඉතින් දුර තියෙනවා. මොකද එතනින් යම් කිසි විදියකින් මේ උෂ්ණත්වය පිට වෙනවා. මොකද ඒ වගේ Wi-Fi ක්‍රියාත්මක වීම අවමයි. Bluetooth ක්‍රියාත්මක වීම අවමයි උපකරණේ වගේ. ඒ නිසා ඒ කාලේ තිබුණේ වගේ අඩුයි ටිකක් එහෙම. දැන් මේ නොයෙකුත් කිරණ නිසා අදෝරක්ත කිරණ පිටවීම නිසා විකිරණ පිටවීම නිසා ශරීර පද්ධතිය වල බලපෑම් ඇති වෙනවා. ඒක නිෂ්පාදනය කරනකොටත් මේ පුද්ගලයා පුළුවන් තරම් උත්සාහ දරන්න ඕනේ. විශේෂයෙන් පරිගණක සහ පරිගණක ආශ්‍රිත මේවා නම් දැන් ওই ජංගම දුරකථන කියන අතිශය ප්‍රබල පුද්ගල හානි කරන උපකරණයක්. කියනවානේ ළඟ තියාගන්නත් එපා ලේසියට කියලා. විශේෂයෙන් රැක් නිදිනකොට ලැඳ ළඟටවත් ගන්න එපා අඩි 5ක් කෑමින් තියන්න කියලා කියනවා අවශ්‍යයි. අපි මොකද කරන්නේ? කොට්ටේ යට තියාගෙන හැමතිස්සෙම ගණේ ගහගෙන නිින්ද යන්නේ සමහරව. ඉතින් ලෙඩ අවුරුදු 25 යනකොට ලෙඩ. ඒක පිළිකා ඒක අමාරු අභ්‍යන්තරාවයව. ඉතින් ඒ නිසා හොඳ නෑ පුතේ මේවා තියාගෙන. ඒක නිසා පුළුවන් තරම් ඒවා නිෂ්පාදනය කරනවත් උත්සාහ කරන්න ඕනේ. ශරීර සෞඛ්‍යයට අහිත කර නැති විකිරණ පිට කරන විදියට උත්සාහ දරන්න ඕනේ මේවා හදන්න. ඒක තමයි හරිත පරිගණනය කියලා කියන්නේ. එක්සත් ජනපදයේ හරිත පරිගණනයේ සදා මුල්ම පියවර වූයේ එනර්ජි ස්ටාර් නමින් හැඳින්වෙන ස්වේච්ඡා ලේබල් කිරීමේ වැඩසටහනයි. සියලු වර්ගවල ගුණාංගවල බල ශක්ති කාර්යක්ෂම ප්‍රවර්ධනය කිරීම සඳහා 1992 වසරේදී පරිසර ආරක්ෂණ ඒජන්සිය මගින් එය සංකල්පයක් බවට පත් කරන ලදී. මොකද සංකල්පයක් බවට පත් කරේ එනර්ජි ස්ටාර් කියන එක. හරි. ලේබල් කිරීමේ ක්‍රමවේදය. මෙම ලේබල් පසු කාලීන නෝට්බුක් පරිගණකවල සහ සංදර්ශකවල සාමාන්‍ය දසුණක් බවට පත් විය. ඔය දර්ශන තිරේ වර්තමාන පරිගණකවල බොහෝ දුරට ඔය ලේබල් කිරීම තියෙනවා. වර්තමාන පරිගණකවල ලැප්ටොප් ඉතින් යාට ගියපු නෝට්බුක් වර්ගයේ ටැබ්ලට් PC ජංගම දුරකථන ස්මාර්ට්ෆෝන් කියන ඒවා බොහෝ දුරට ඔය ලේබල් කරන්නේ තියෙනවා. ඉතින් ඒක බොහෝ දුරට මේ හරිත පරිගණනයේ පැත්තට එක්රැස් වෙන අවම හානි සිදු කරන උපකරණ අවවාසි නෑ කියලාම කියන්න බෑ. පාරිසරික බලපෑම් පිළිබඳ අවධානය යොමු කළ යුතු ආකාර ඔබ හිතන්න ඕනේ දේවල්. එකක් හරිත භාවිතය, ඊළඟට හරිත බැහැර කිරීම. ප්‍රමාණිකවල පරිසරයට හානියක් නොවන විදිහට බැහැර කිරීම. හරිත භාවිතය කියලා කියන්නේ ඔබ මේ උපකරණ භාවිතා කරනකොට මේ කියන ජංගම දුරකථන පරිගණකයාත්මක පද්ධති භාවිතා කරනකොට පුළුවන් තරම් ඒවට ගැළපෙන විදිහට පුළුවන් තරම් ශරීර සෞඛ්‍යයට හානි නොකරන විදිහට පරිසරයට බාහිර පරිසරයට මේවායින් අනවශ්‍ය දේවල් මුදා නොහරින විදිහට විශේෂයෙන් බල ශක්තිය අවම කරන්න. ඒක හරිත පරිගණනයේ කතාවක්. විදුලි පරිභෝජනය වැඩි මේක හොඳ නැති එකක්. වැරදි මේ අනවශ්‍ය දෙයක්. ඒක කොයි පැත්තටත් හොඳ නැහැ. අනිත් පැත්තෙන් පර්සෙකේ තියෙන මුදලුත් යනවා නේ පැත්තේ. ඒ නිසා බල ශක්තිය අවම කරන්න පුළුවන් තරම්. මේ පැත්තට බලපානයි පුතේ. එවැනි උපකරණ විශේෂයෙන් පරිගණක යන්ත්‍රයක් පාවිච්චි කරන දැන් මේ ලැප්ටොප් ටැබ්ලට් PC ෆෝන් වල නම් බොහෝ දුරට බැටරියක් තියෙන නිසා charge වීම නිසා
විදුලි ශක්තිය අවම කරනවා. ඩිස්ටර්බ් පරිගණක පාවිච්චි කරනකොට ප්‍රබල කරන්ට් එකක් යනවා. ඒ නිසා UPS වගේ දේවල් භාවිතා කරන්න උත්සාහ දරන්න ඕනේ. හරි. ඊළඟට මේ සැලසුම්කරණය කරනකොට මේ උපකරණ උපාංග සැලසුම්කරණය කරනකොට ව්‍යාපාර සැලසුම්කරණය කරනකොට හරිත සැලසුම් කිරීමක් තියෙන ව්‍යාපාරයෙන් බැහැරට යන අපද්‍රව්‍ය ටික කොයි විදිහටද පරිසර හානියක් නොවන විදිහට සැලසුම් කරන්නේ අපද්‍රව්‍ය පරිසරයට හානි වෙන්නේ නැති වෙන්න සැලසුම් කරන්නේ කොහොමද උදාහරණයක් කොහොමද කියනවා මේ ව්‍යාපාර නිෂ්පාදනය ව්‍යාපාර සැලසුම් කරනකොට ඊළඟට මේ උපකරණ නිෂ්පාදනය කරන්න සැලසුම් කරනකොට සැලසුම් හදන්න ඕනේ හරිත සැලසුම් කිරීම ඊළඟට හරිත නිෂ්පාදනය කරනකොට පුළුවන් තරම් මේ භාණ්ඩ වලින් බලන්න ඕනේ තව කෙනෙකුට හානියක් නොවන විදිහට නිෂ්පාදනය කරන්න ව්‍යාපාරික භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට උත්සාහ කරන්න ඕනේ පරිසරයට හානියක් නොවන විදිහේ නිෂ්පාදනයක් සිදු කරන්න පොඩි සටහනක් ඒ සම්බන්ධ තියෙනවා හරි සැලකිලිමත් වෙන්න ඕනේ කාරණේ හරිත භාවිතයේ වෙන හොඳ පරිගණක සහ වෙනත් තොරතුරු පද්ධති බලශක්ති පරිභෝජනයේ අඩු කිරීම මෙන්ම ඒවා පරිසර හිතකාමී ලෙස භාවිතා කිරීම පුළුවන් තරම් බලශක්තිය අඩු කරන්න පුති විදුලි පරිභෝජනයේ ඒවට වැය වෙන ශක්තිය නාම කරන්න ඒවත් හරිත පරිගණනය කරන කතා නැත්නම් තවත් පැත්තකට නාස්තියක් වෙන්නේ විනාශයක් වෙන්නේ බාහිරට විදුලිය ශක්තිය වැඩිපුර පිට කරොත් උෂ්ණත්වය වැඩි වෙලා නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා පේනවා රෝසෝන ස්තරේ පළු දෙනවලු උෂ්ණත්වය වැඩි වීම නිසා නොයෙකුත් ප්‍රශ්න ව්‍යාපාරික ශේෂ්ත්‍ර වලින් ඇති වෙන දේවල් බලශක්තිය එළියට පිට කරන උදාහරණයක පුළුවන් තරම් අවම කරන්න ඕන. හරිත බැහැර කිරීම සම්බන්ධව පැරණි පරිගණක අලුත් වැඩියා කිරීම සහ නැවත භාවිත කිරීම ප්‍රත්‍යක්ෂීකරණය කියන එක වැඩිපුර පාවිච්චි කරන්න. හරි. නැවත භාවිත කිරීම ඉවතලන පරිගණක සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රතිචක්‍රීකරණය කිරීම බැහැර කරන දේවල් පිළිබඳව සැලකිල්ලක් තියෙනවා පුළුවන් තරම් නැවත පාවිච්චි කරන්න මොනවා හරි දෙයකට වැවන වෙනත් නිෂ්පාදනයකට ගන්න පුළුවන් නම් හොඳයි කුණු කසල එක්ස්ප්‍රෙස් කරන්නේවත් එහෙම නේ ව්‍යාපාර වලින් පිට වෙන අපතන ඒවත් එහෙමයි ඒවා පුළුවන් තරම් ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕන වල ශක්ති නිෂ්පාදනය කරන්න දැන් ඔන්න අලුත් ව්‍යාපෘතියක් දැන් ක්‍රියාත්මක වෙනවා ලංකාව කුණු කසල මාර්ගයෙන් විදුලි ශක්තිය ජනනය කරන්න බල ශක්තිය උත්පාදනය කරන්න උත්සාහ දරනවා ඊට පස්සේ හරිත සැලසුම් කිරීම බල ශක්ති කාර්යක්ෂම සහ පරිසර හිතකාමී සංරාජ්‍යක පරිගණක සේවාදායක සහ සිසිලන උපකරණ සැලසුම් කිරීම පුළුවන් තරම් උෂ්ණත්වය ආවම කරන්න දැන් එහෙම මේ පත්තිකාවලිය ගියත් උෂ්ණත්වය වැඩි නිසා AC පාවිච්චි කරනවා පරිගණක යන්ත්‍රයේ වැඩියෙන් රත් වෙනවා දැක්කම බෝඩ් එක වැඩියෙන් රත් වෙනවා දැක්කම පුළුවන් තරම් බෑනියක් හරි දානවා සිසිලන උපකරණ පාවිච්චි කරනවා ඒවා පුළුවන් තරම් සැලසුම් කරන්න ඕනේ උෂ්ණත්වය ආවම කරන්න හරිත නිෂ්පාදන පරිසරයේ කිසිදු බලපෑමක් නැතිව අවම බලපෑමක් ඇති ඉලෙක්ට්‍රොනික උපකරණ පරිගණක හා වෙනත් ආශ්‍රිත උපපද්ධති නිෂ්පාදනය කිරීම පුළුවන් තරම් බලපෑම් අවම කරන පරිගණක යන්ත්‍ර හෝ වෙනත් ආශ්‍රිත පද්ධති නිර්මාණය කරන්න උත්සාහ දරන්න ඕනේ උත්සාහ කරන්න ඕනේ ඊළඟට හරිත පරිගණනය සඳහා ව්‍යාපාර වලට සහ පරිගණක පරිශීලකයන්ට ගත හැකි පියවර ඔබට අපට ව්‍යාපාර වලට මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හරිත පරිගණනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කොටය දීර්ඝ කාලයක් අකර්මණ්‍යව පවතින විට සියලු පරිගණක යන්ත්‍ර සහ පර්යන්ත ක්‍රියා කියලා කියන්නේ පරිගණක යන්ත්‍රයත් එක්ක සහසම්බන්ධ වෙලා වැඩ කරන වෙනත් උපකරණ තියෙනවා නාම ඒවත් ඒ මුද්‍රණ යන්ත්‍රය පර්යන්ත උපකරණය ඒවත් එක්ක වැඩ කරනවා එතකොට දැන් අපි හිතමුකෝ පරිගණක යන්ත්‍රය ඔන් කරනවා ඒ වෙලාවට මුද්‍රණ යන්ත්‍රයත් ඔන් කරනවා දැන් සමහරවිට පරිගණක යන්ත්‍රයේ පැය දෙකක් වැඩ කරනවා තාම මුද්‍රිත පිටපතක් අරගෙන නැහැ එනැති මුද්‍රණ යන්ත්‍රය පාවිච්චි කරන එක පවර් ඔන් කරලා තියෙන එක තේරුමක් නැහැ අපරාධේ කරන්ට් එක වැයෙන්නේ සම්පත් සේවයේ ඒ නිසා මේවා සැලසුම් කරන්න ඕනේ හරියට නේද පුළුවන් තරම් වැඩි වෙලාවක් පරිගණක උපකරණ මේ පද්ධතිය වැඩ කරනවා නම් අර පර්යාප්ත උපකරණ පුළුවන් තරම් හැකි උපරිමයෙන් අවම මට්ටමට භාවිතා කරන්න ඕන දැන් ඔබ අපි හිතමුකෝ උදේ මැෂින් එක ඔන් කරනවා පැයක් දෙකක් වැඩ කරනවා ඊට පස්සේ කෑමට යනවා දැන් කෑමට යන වෙලාවට ගිහිල්ලා පැයක් විතර ඉන්නවා කියලා හිතාගෙන පැයට ආයෝක ලොග් වෙලා ඉන්න බෑ ඔන් කරන්න බෑ කියලා ව්‍යාපාරික ආතනවල කොහොමදත් එහෙම තියෙනවා ඒක නිසා ඔන්න එකේ තියලා යනවා පුළුවන් තරම් එවැනි අවස්ථාවක එක්කෝ ස්ක්‍රීන් සර්වර්ස් එහෙම නැත්නම් අර ස්ලීප් මෝඩ් එක නේද මැෂින් එක ස්ලීප් වෙලා යන්නේ නිින්ද ආන්‍යනි ක්‍රමයකට අනුගමනය කරන්න ඊළඟට පුළුවන් තරම් UPS පාවිච්චි කරන්න උත්සාහ දරන්න ඕනේ හැමතිස්සෙම කරන්ට් එක අරගෙන වැඩ කරන්නේ නැතුව වැඩිපුර වෙලාවක් වැඩ කරනවා ඒ නිසා දීර්ඝකාලීනව වැඩ කරනකොට මෙන්න මේ ක්‍රියාමාර්ග අනුගමනය කරන එක වඩා සාර්ථකයි පරයන්ත උපකරණ පුළුවන් තරම් උපරිම ක්‍රියාවේගීත කරලා තියෙනවා ජාගම දුරකථන පාවිච්චි කරනවා පුළුවන් තරම් ඒවා අවශ්‍ය වෙලාවට විතරක් ඔන් කරලා තියාගෙන වැඩ කරන්න. අනිත් වෙලාවට ස්ලීප් මෝඩ් එක දාලා ස්ලීප් වෙලා නිවන ඔටෝමැටිකලි හදලා තියෙන්නේ මෙහෙමයි.
සැලසුම් කිරීමමයි දැන් උදුර ගන්නවා. පරිගණක වල බොහෝ දුරට ස්ලීප් වෙන්න තමයි හදලා තියෙන්නේ. ඊළඟ පරිගණක සම්බන්ධ කාර්යයන් දැඩි පරස්පර කාල පරාසයක් තුල සිදු කිරීමට උත්සාහ දැරිය යුතුයි. එතකොට මේ එක දිගට වැඩ කරන්නේ නැතුව පුළුවන් තරම් පරස්පර වේලාවකට වැඩ කරන්න උත්සාහ කරන්න. එක දිගට වැඩ කරනකොට තමයි නොයෙකුත් ප්‍රශ්න ඇති සම්පත්‍ය වීමත් ඒකත් ඉතින් හරිත පරිගණකයකට සම්පත්‍ය නොවීමට වග බලාගන්නේ. පරිගණකයන්ට අක්‍රිය වෙන එක නවත්තා ගන්න එකත් හරිත පරිගණකයේ කොටසක්. ඒ නිසා පුළුවන් තරම් අපි හිතමුකෝ වැඩේ තියෙන්නේ පැයයි. ඒක නිසා මේ පැයේ වැඩ කරලා තව පැය භාගයක් විතර වගේ මේක ඔෆ් කරලා තියන්න උත්සාහ කරන වෙන ක්‍රියාවකට යෙද වෙන්න ඕනේ. ඒකයි කියන්නේ. එක දිගට ෆෝන් එකේ ඉන්නේ නැතුව ෆෝන් එකේ වෙන ක්‍රියාවකට යෙදෙන්න. ඒ නිසා මේ පැයෙන් පැයට කඩන්න උත්සාහ කරන්නේ මේ පාඩමාන. නේද? වගේ තියෙන ලෙසන තරයි කඩන්න උත්සාහ කරන්නේ මේ පුළුවන් තරම් ගුරුවරුන්ට කියන්න පැයකට එකක අමාරුකට දෙයකට වඩා උගන්නන්න දෙපා දෙකකුත් හොඳ නැහැ. වෙන වෙන වැඩවලට යෙදෙන්න ඕනේ. එතකොට තමයි ඇති වෙන නොයෙකුත් ලෙඩ රෝගත් අඩු වෙන්නේ. හරි. කාලවලසයන් වෙන වෙන ඒවාට වෙන් කරලා ගන්න ඕනේ. ඒකයි කියන්නේ. එක දිගට වැඩ කරන්නේ. අවශ්‍යතාවය අනුව බල ශක්තිය අඩු හෝ වැඩි කරන ලේස මුද්‍රණ යන්ත්‍ර වැනි පර්යාන්ත භාවිතා කිරීම. බල ශක්තිය පුළුවන් තරම් අඩු කරන උපකරණ පාවිච්චි කරන විදුලි පරිභෝජනය ආවම වැඩිපුර උෂ්ණත්වය පිටේ නැතිව පරිභෝජනය කරන්න උත්සාහ කරන භාවිතා කරන උත්සාහ කරන්න. මිනිත්තු කිහිපයක් අක්‍රිය වීමෙන් පසු දුරතැටි හා සංදර්ශන තිර ක්‍රියා විරහිත කිරීම සඳහා බල කළමනාකරන විශේෂාංග භාවිතා කිරීම. ඔය ඒක තමයි කියේ ස්ලීප් මෝඩ් වෙලා යන්න එව නැත්නම් ඒවා ඔෆ් වෙලා යන්න ක්‍රමයකට පාවිච්චි කරන්න. මේ විශේෂයෙන් මුදුකාංගවල මේ පද්ධතිය වල තියෙනවා. වැඩ කරන්නේ නැතිලා ඒවා විදුලි පරිභෝජනය අවම කරන්න ඒවා ස්ලීප් වෙලා යන්න අක්‍රිය වෙන්න ක්‍රමයකට පාවිච්චි කරන්න. කඩදාසි භාවිතය අඩු කිරීම සහ අපද්‍රව්‍ය කඩදාසි නිසිලෙස බැහැර කිරීම. විශේෂයෙන් ව්‍යාපාරික ආයතන වල තියෙන දේවල් කඩදාසි බැහැර කරනවානේ බොහෝම වැඩිපුර ප්‍රමාණය. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරනවා පරිගණක ගත කරන්න. ඒතකොට කඩදාසි අවමයි. මේ ඔය ලිප්ලේට් ප්‍රින්ට් අවුට් මුද්‍රණ පිටපත් ගත්තාම කාලයක් යනකොට ඒවා වැඩි කාලයක් පාවිච්චි කරනවා නිකන් අහගෙන බලනකොට සාමාන්‍ය කාර්යාලයක මේසයක දවසකට අහගෙන කඩදාසි ප්‍රමාණය සාමාන්‍ය පරිගණක පද්ධති නැති තැන්වල පරිගණක වශයෙන් වැඩ කරන්නේ නැත්නම් වල බොහෝ දුරට කඩදාසි ආගෙනවල ඩස්ට්බින් තියන පුරවලා තියෙන අවශ්‍යම. ඉතින් පුළුවන් තරම් ඒවා අවම කරගන්න විශේෂයෙන් පරිගණකගත කරගන්න ඒවා අවම වීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට ඒවා බැහැර කරන මොනහරිලා බැහැර කරන්න වෙනවනේ නේද? මේ බැහැර කරන ඒවා පිළිවෙලකට බැහැර කරන්න පරිශ්‍රාණියන් වගේ විදිහට බැහැර කරන්න උත්සාහ දරන්න. පවත්නා නීති රෙගුලාසි වලට අනුකූලව විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීම. නේද? නිසි ක්‍රමවේදයකට විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කරන්න ඕනේ. දැන් තැන් වල දාන්න නැතුව අනවශ්‍ය විදිහට පරිසරයට මුදාරින්න නැතුව. සේවාදායක පරිගණක ජාල හා දත්ත මධ්‍යස්ථාන සඳහා විකල්ප බලශක්ති මූලාශ්‍රය භාවිත කරන ඔය වලාකුළු පරිගණනය වගේ දේවල් එයිම. කල් බලශක්ති සේවාදායක වලාකුළු පරිගණනයේ තියෙන භෞතික වශයෙන් උපකරණ ලයිසියට පේන්නේ නැහැ. වායුගෝලය තුලදී එවැනි ක්‍රමයක භාවිතා කරන්න බොහෝ දුරට සේවාදායක විදියට. ඊළඟට තියෙන හරිත තොරතුරු තාක්ෂණයේ වාසි. හරිත තොරතුරු තාක්ෂණයේ ක්‍රියාත්මක වෙනකොට වාසි කොහොම පොඩි කරුණු තුනක් තියෙනවා. ඉතින් මේ විදියට සැලසුම් කරන්න උත්සාහ දරන්න ඕනේ. ඔබ පුළුවන් තරම් ව්‍යාපාරයක් ඔබේ ගෙදර ක්‍රියාත්මක වෙන උපකරණ ටික උත්සාහ දරන්න ඕනේ. ගෙදර කුණු පිටට දෙන්න එපා. පුළුවන් තරම් තමුන් ගෙදර තුර ගෙදරටත් හානියක් නොවන විදියට ඒවා ඉවත් කරන්න උත්සාහ දරන්න ඕනේ. පාරිසරික ගැටලු වලට විසඳුම් ලබා දෙන නිෂ්පාදන හා සේවාවන් නිපදවීමේ තාක්ෂණය හා දැක්ම සහිත ව්‍යවසායන් තරංකාරී වටපිටාවක් භුක්ති විඳින බැවින් බොහෝ ගනුදෙනුකරුවන් මිලදී ගැනීම, බදු දීම හෝ බාහිරින් ලබා ගැනීම, තීරණ ගැනීමේ සේවාවන් සපයන්න පාරිසරික වාර්තා සහ මුලපිරි සලකා බැලීම ආරම්භය ඇත. මේ තමයි හරිත තාක්ෂණයේ වාසි. මේ විදිහට සැලසුම් කරන්න උත්සාහ දරනවා. නිෂ්පාදන සහ සේවාවන් නිපදීමේ තාක්ෂණික ශිල්පීය ක්‍රම හරිත පරිගණනයේ විදියට එහෙම නැත්නම් වෙනත් පුද්ගලයන්ට බලපෑම් නැති නොවන විදියට නවීන ධර්ම පාවිච්චි කරන්න උත්සාහ දරනවා. ඊහරා නිෂ්පාදන සේවා ක්‍රියාත්මක කරන්න උත්සාහ දරනවා. එහෙම හැකියාවක් තියෙනවා. ඒකෙන් ව්‍යාපාරත් දියුණු වෙනවා. එහෙම හැකියාවකුත් තියෙනවා. පරිසරයේ පිළිබඳ රජයේ ප්‍රතිපත්ති අනුගමනය කරන විට සහ දැඩි පරිසරයන් අනුගමනය කරමින් පරිසර තත්ත්වයන් අනුගමනය කරනවා කියන එකයි. ඒකෙන් දැඩි පරිසරයන් අනුගමනය කරමින් භාණ්ඩ නිෂ්පාදනය කරන විට සංවිධාන අඩු බල ශක්ති පිරිවැයකට මුහුණ දෙන අතර රාජ්‍ය බදු වලින් පවා විශාල මුදලක් ඉතිරි කරගත හැකි නේද? දැන් ලයිට් බිල් එක කොච්චර ගෙවන්න වෙනවද නේද වැඩිපුර ඒ මොනොත් ඒක. ඒවම අඩු වෙනවනේ. පිරිවැය අඩු වෙනවා. ඒ නිසා මේ හරිත පරිගණනයේ සැලසුම් කරනවා නම් අනිවාර්යෙන් පිරිවැය අඩු වෙනවා. මුදල් මේ වශයෙන් ඉතිරි කර ගැනීම කරන්න පුළුවන්.
ආයෝජකයන් සහ පාරිභෝගිකයන් සමාගම් වලින් ඔවුන්ගේ කාබන් භාවිතය මෙන්ම පාරිසරික මුලපිරීම සහ ජයග්‍රහණ සම්බන්ධයෙන් වැඩි අනාවරණයක් ඉල්ලා සිටීමට පටන්ගෙන ඇති අතර ඔවුන් විසින් නිර්මාණය කරන පාරිසරික ගැටලු වලට දුර්වල ලෙස විසඳුම් ලබා දෙන සමාගම් වල කොටස් මිල ගණන් අඩු කිරීමටද පටන්ගෙන ඇත. ඒ ප්‍රතිඵලයක් ලෙස බොහෝ ව්‍යාපාරවලුන්ගේ පාරිසරික සාක්ෂි පත්‍ර ඉදිරිපත් කිරීමට පටන්ගෙන ඇත. වාසියක් ඒක. නේද? පරිසරයට බලපෑම් නැතිව ව්‍යාපාර පටන් ගන්නවනම් ඒ ව්‍යාපාරට අනුමැතිය දෙන්නේ රජේ. ඊළඟට කොටස් වෙනද පොලේ එවැනි සමාගම් වල කොටස් වල මිල පහළ බස්සනවා. ඒ නිසා තමුන්ට තරගෙට යන්න ඕන නම් පුළුවන් තරම් ව්‍යාපාර උත්සාහ දරනවා හරිත පරිගණනය ක්‍රියාත්මක කරන්න. පරිසර හිතකාමී ව්‍යාපාර පටන් ගන්න උත්සාහ දරනවා. සමහර පාරිභෝගිකයෝ ඉන්නවා පුතේ. දැන් ගොඩක් දුර දෙනවා සමහරට ඔබත් එහෙම ඇති. තමයි තියලා භාණ්ඩේ ගන්න කැමතුනත් ආයතනයේ පරිසරයට විනාශයක් කරනවා නම් ඒ ආයතනයේ පරිසරයට හානියක් කරන විදියට නම් සම්පත් බැහැර කරන්නේ අපද්‍රව්‍ය බැහැර කරන්නේ පුද්ගලයෙක් ගනුදෙනු කරන්නේ නේද? උෂ්ණත්වය වැඩි වෙන විදියට නම් අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරනවා නම් ඒ ආයතනයේ භාණ්ඩ කොච්චර වුණත් ගන්න උත්සාහ දරන්නේ පාරිභෝගිකයෝ අයින් වෙලා යනවා ව්‍යාපාරවලින්. අපෝ ඔය ආයතනේ මෙහෙමයි ඔය ආයතනේ පරිසර හානිය කරනවා පරිසර දූෂණය කරනවා ඒ ඉඳලා ඔය ආයතනෙත් එක්ක මම ගනුදෙනු කරන්නේ නැහැ කියලා බොහෝ දුරට මිනිස්සුත් එහෙම පෙළඹිලා ඉන්නවා. ඔබත් එහෙම වෙන්න පුළුවන් තරම්. ඒක හොඳයි. ඒකට මේ ව්‍යාපාරිකයා උත්සාහ කරනවා අපිට කස්ටමර්ස්ලා ඉන්නේ. පාරිභෝගිකයෝ ඉන්නේ. පාරිභෝගිකයෝ ගැන ඉන්නේ නැති ඇයි කියලා ඔයාලා බලනකොට තේරෙනවා තමුන්ට අපි මේම පරිසරයට හානි වෙන ක්‍රියාකාරකමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඉන්නේ නැති. ආයත් එනම් පෙළඹෙනවා ඒක අයින් කරා. අද කාලේ වෙන්නේ බොහෝ දුරට ඒකයි කරන එක නෙමෙයි. පාරිභෝගිකයන්ට ඇටැක් එකක් දෙන එක තමයි බොහෝ දුරට කරන්නේ. තමුන්ගේ වැඩි හරි කියලා කියන්නේ. ඒවනේ ගොඩක් තියෙන්නේ. ඒක නිසා මේ පුළුවන් තරම් උත්සාහ දරන්න ඕනේ එවැනි ක්‍රියාකාරකම් වලට. ඒක වාසිය. ඒකට ව්‍යාපාරත් උත්සාහ දරනවා. ඒකට හරිත පරිගණනය ක්‍රියාත්මක කරන්න. රයිට්. හරිත පරිගණනය සඳහා අනුගත වෙන්න පුළුවන් ක්‍රම. අන්තර්ජාලයේ ශීඝ්‍ර වර්ධනය නිසා අනුගත වෙන්න පුළුවන් හරිත පරිගණන නොයෙකුත් විස්තර තියෙනවා මේ වගේ හරිත පරිගණනය ක්‍රියාත්මක කරන්න පුළුවන්. උපකරණ බල ඝනත්වය වැඩි කිරීම. පුළුවන් තරම් අඩු පිරිවැයක් කරන ඒව නැත්නම් අඩු බල ශක්තිය ක්‍රියාත්මක වෙන ඒවා වැඩි කිරීම. සිසිලන අවශ්‍යතාවයන් වැඩි කිරීම. පුළුවන් තරම් කෝල් කියන පද්ධතිය AC මැෂින් එකේ මම දන්නේ ඒවයින් ඉඳලා බැහැර වෙන ඒවා පසුරවන්න තියෙන ක්‍රමයක් තියෙනවා. උෂ්ණතාව කරන පද්ධති ක්‍රියාත්මක කිරීම. බල ශක්ති සැපයීම සහ ප්‍රවේශ සීමා කිරීම. ඒවයේ තියෙන සීමාකාරී ක්‍රියාකාරීත්වයන් ක්‍රියාත්මක කිරීම. බල ශක්ති පිරිවැය ඉහළ යාම. පිරිවැය ඉහළ යාමනේ යනකොට තියෙන අර්ථ පරිගණනේ අනුගත වෙනවානේ. බල ශක්තිය ඉහළ යනකොට අනිත් පැත්තට ඒකට විකල්ප හොයන්න ගිහලා අර්ථ පරිගණනේ පැත්තට අනුගත වෙනවා. අඩු සේවාදායක උපයෝගී අනුපාත. සේවාදායක වල පුළුවන් තරම් අවමට්ටම් භෞතික වශයෙන් තියෙන ඒවා අවමට්ටම පාවිච්චි කරන්න විශේෂයෙන් බලාකුළු පරිගණනය පාවිච්චි කරන්න පුළුවන් නම් වඩා හොඳයි. තොරතුරු තාක්ෂණයේ පරිසරයට බලාපාන ආකාරය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කර ගැනීම. ඒක නෙමෙයි. අර්ථ පරිගණනයේ සම්බන්ධ දැනුවත් වෙන්න පුළුවන් තරම් පරිසරයට ඇති වෙන නරක බලපෑම් පිළිබඳ දැනුවත් වෙන්න ඕනේ. ඒකත් හොඳ ක්‍රියාමාර්ගයක් අනුගත වෙයි. විද්‍යුත් අපද්‍රව්‍ය සෛලක උපමාතෘකාව 7 වෙනි උපමාතෘකාව. ඔන්න හරිත පරිගණනයේ මූලික කොටස ඉවරයි. ඊළඟට මේක හරිත පරිගණනයේ බැහැර කිරීම සම්බන්ධ විද්‍යුත් අපද්‍රව්‍ය සම්බන්ධව ඊළඟ කොටසින් කතා කරන්නේ. විද්‍යුත් අපද්‍රව්‍ය සම්බන්ධව ඊළඟට කතා කරන්නේ. එතන ඉඳලා මාතෘකාව ටික බොහොම පොඩ්ඩයි කියන්නේ ආපහු. ආයේ ඔය බලපෑම අවමන භාවිතයන් හොඳ භාවිතයන් පිළිබඳ පොඩි කාරණා ටිකක් තියෙනවා. එච්චරයි. එතනින් පස්සේ බොහොම ටිකයි තියෙන්නේ. ට්‍රීට්මන්ට් තව ටිකක් ඉස්සරහට යනවා අද ලෙසන් එකේදී. විද්‍යුත් අපද්‍රව්‍ය සහ ඒ පාරිසරික බලපෑම් කියන කොටස කතා කරනවා. හරි. එතකොට ඊවාස් කියලා කියනවා විද්‍යුත් අපද්‍රව්‍ය. මේවා පරිසරයේ හිතකාමී විදියට බැහැර කරනවා. ඉතින් කරන්න තියෙන්නේ ප්‍රතිචක්‍රීකරණය තමයි. එකතු කරලා ඉවරලා ඒවා නිසිපරි ප්‍රතිචක්‍රීකරණය කරනවා. එහෙම නැත්නම් ඒවා සුදුසු ස්ථානයකට පරිසරයට අනුගත කරනවා. නැත්නම් පරිසරයට ඒකාබද්ධ කරනවා සුදුසු ස්ථානයක සුදුසු ක්‍රමයකට. ඒකට තමයි මේකට නොයෙකුත් නීති රෙගුලාසි නිර්මාණය කරලා තියෙන විශේෂයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා එහෙම නැත්නම් ඒවා බැහැර කිරීමේ ක්‍රමවේද නීති මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා දැනගෙන ඉන්න එක හොඳයි. විශේෂයෙන් ඔබ සමහර විට යම් විදියක කිරි ප්‍රශ්න පත්‍රය හෝ කිරි ප්‍රශ්න 10 15 ආන් එතන එන්න පුළුවන්. ඒ රචනායකෙත් නැවත විදියක් නැහැ. ඉතින් හැම
ඒකේ කියනම තනි ප්‍රශ්නයක් තියෙනවා. ඒකක පාඩ ප්‍රශ්න 5යි. කෙටි ප්‍රශ්න 15 තියෙන ප්‍රශ්නේ 6යි. අමතර විශේෂ ප්‍රශ්නයක් තියෙනවා ලකුණු 25ක් නිර්මාණය වෙන. මේ පාඩම් ටික මිශ්‍ර කරලා එකක් තියෙන එක සමස්ත පාඩම් ටික මිශ්‍ර කරලා සමාජයේ වැඩදා විදිහට නැත්නම් ව්‍යාපාර ක්‍රියාවලිය සම්බන්ධ ව්‍යාපාරවල ප්‍රයත්න සහ වනගා සිටීම සම්බන්ධ තනි ප්‍රශ්නයක් ලකුණු 25ක අන්තිම ප්‍රශ්නේ ඉමනේ තියෙන්නේ. ඒතකොට මේ හැම පාඩමකටම තනි ප්‍රශ්නයක් තියෙනව නැත්තේ නේ. මේ ප්‍රශ්නේ සමාජයට තියෙන්න පුළුවන් කොටස් ටිකක්. හරි සරල ප්‍රශ්න පත්‍රයක් තියෙන්නේ. මම අපිට මුතේ දැන් මේ කාල වේලාවත් එක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම කරන්න කාලෙ මදි. ඒක නිසා මේ ආයතනයේ තියෙන ඉතින් එක ඒවත් එක්ක ඉතින් ඒවා කාලය ගත වුණා කරන්න දෙයක් නැහැ. ඒක නිසා මේ කරන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ ඉතින් ආයතනයේ ඒකට සහායක දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ටිකක් අඩුපාඩුකම් තිබුණා. ඒකයි රයිට්. ඉතින් කෙසේ හෝ අපි උපරිමයේ උත්සාහ දරුවා පුතේ දරනවා පුතේ මේක ඔබට මේවා කරන්න. ඔබට ඒකත් එක්ක අර එක පේපර් එකයි තියෙන්නේ පාස් පේපර්ස් ඒක සහ ඒකෙන් ඔබෙන් බලාපොරොත්තු වෙන ප්‍රශ්න පත්‍රයේ උත්තර බලාපොරොත්තු වෙන විදිය මාකින් එකත් එක්ක මම දානවා. ඒක පොඩ්ඩක් ෆලෝ කරන්න පුතේ උත්තර බලාපොරොත්තු වෙන්නේ කොයි විදියටද කියන එක. මොඩල් පේපර් එකක් තිබුණානේ ඒක වැඩි සාකච්ඡාවට ලක් කරන්න එපා. මොකද ඒක සංකීර්ණ වැඩි. මේ මොඩල් පේපර් එකේ තියෙන තත්ත්වෙ නෙමෙයි ප්‍රශ්න පත්‍රය. ඒක අපි දැක්ක ගමන්ම මොඩල් පේපර් එක දීප් ගමන්මත් අපි මෙච්චර දුරට නම් සාමාන්‍යයෙන් අහන්න විදියක් නැහැ කියලා. පළවෙනි දෙන්නේ නෙමෙයි මම අවුරුදු 5 පාර වෙනස් වෙන අවුරුදු 5 මේ වෙන්න විදියක් නැහැ. මොකද ඒක සංකීර්ණ මට්ටමේ මේ විෂය නේ මම අනිත් ඒවාත් අහලා බලපුවම ගුරුන්ගේ එහෙම තමයි කියලා දෙන්නේ. මොඩල් පේපර් එකේ තියෙන ඉතාම සංකීර්ණ මට්ටමේ. ඒකේ බලාපොරොත්තු වෙන දේම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට වඩා ගොඩාක් සරල මට්ටමේ පේපර් එකක් තියෙනවා. ඊට වඩා සරල ඒ කියන්නේ ලේසි මේකක් කියන අදහස නෙමෙයි. මේ මොඩල් පේපර් එකට උත්තර ඉතින් කවුරු හරි කෙනෙක් පුළුවන් නම් බලන්න ගැටලුවක් නැහැ. ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මොඩල් පේපර් එකක්. උත්තර විභාග ප්‍රශ්න පත්‍රයේ බලපුවම මේක එච්චර මේ සංකීර්ණ නැහැ. මේ න්‍යායාත්මක කරුණු මේ අපි කතා කරපු කරුණු ටිකක් තියෙන්නේ වෙන මොකුත් නැහැ අලුත් දේවල් නැහැ. එහෙම ටිකක් තියෙන්නේ. හරි සරල මට්ටමේ උත්තර බලාපොරොත්තු වෙන්නේ. හරි ඒක නිසා ඒක මාකින් එක පොඩ්ඩක් මම දාලා තියෙනවා බලන්න PDF ෆයිල් එක බලන්න right ඊවස් විද්‍යුත් අපරාමේ පාරිසරික පරිසරයට කරන බලපෑම් සහ ඒවා නවත්තා ගන්න කරන ක්‍රියාකාරී සෑම අසරකම ගෝලීය වශයෙන් විද්‍යුත් අපරාමේ මෙට්‍රික් ටන් 50කට වඩා උත්පාදනය වන අතර ඒවා බැහැර කිරීම විශාල ගැටලුවක් වී ඇත විද්‍යුත් අපරාමයේ පිරිසකසොම් කිරීම මිල අධික කාර්යකින් ආත ප්‍රතිචක්‍රීකරණය කරන ගියාම මිල අධිකයි කියන උත්සාහ දරන්න කොහොමද කරන්නේ ඒ සඳහා ඉඩකඩ ලබා ගැනීමද විශාල ගැටලුවකි කම්කරුවන් විසින් නාගරික ආයතන වලට බැහැර කරනු ලබන අපද්‍රව්‍ය විශ්ව සහිත වීම නිසා ගැටලුව තවත් සංකීර්ණ වී ඊයම්මා රසදිය දි รา පත් වීම බොහෝ කාලයක් ගතවන නිසා ඒට නිරාවරණය වන පුද්ගලයින්ට දීර්ඝකාලීනව ආපසු හැරවිය නොහැකි සෞඛ්‍යමය බලපෑම් ඇති වී මේවා පසේ ස්වභාවයටද හානි කරයි. පරිගණක මව්පොරවල අසාමාන්‍ය ලෙස රසදිය ඇති අතර නොසුදුසු ලෙස බැහැර කිරීම චර්ම හා ශ්වසන රෝග ඇති කරයි. විශේෂයෙන් පරිගණක මදර්බෝඩ් නිෂ්පාදනය කරනකොට මේකේ තියෙන රසායනික ද්‍රව්‍ය අධික වශයෙන් විස රසායනික ද්‍රව්‍ය තියෙනවා. සූක්ෂම විදියට මේ ලොජික් ගේට් සම්බන්ධ කරලා ඉවරලා පරිපත නිර්මාණය කරන්න යනකොට ඇති වෙන ක්‍රියාකාරකම්. ඉතින් මේවා ලේසිකට දි รา පත් වෙන්නේ නැහැ කාලයක් ගත වෙනවා. ඒ නිසා ඔය ඉලෙක්ට්‍රොනික අපර විශේෂයෙන් පරිගණක කරනවා මේවායේ උපකරණ මදර්බෝඩ් කියන කෑලි තහඩු කෑලි සුදුසු තැනක දැන් නම් ඔය නගර සභාවලින් මේවා එකතු කරන්න තැන් තියෙනවා. ආන්ගේ තැනකටම තැන් වල පරිසරය නිකන් විනාශ කරන්න බා මේ දාන්න එපා පරිසරෙට. ඔබටම බලපෑම් වෙන්න පුළුවන්. අරක බලපෑම් ඇති වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික නීති රෙගුලාසි සහ ප්‍රමිති ඒවා පිළිබඳ පොඩි කොටසක් තියෙනවා. ආධුනික ව්‍යුහයන් කොයි විදිහට සකස් වෙන්න ඕනේ කියන එක. ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික උපකරණ ආයතන උපකරණ ආනයනයේ ක්‍රමයෙන් ඉහළ යන අතර එහි ප්‍රතිඵලයක් ලෙස විද්‍යුත් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ජනනය වී විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ආයතනික ව්‍යුහය ආයතනයක් කොහොමද මේවා කළමනාකරණය කරගන්න ඕනේ කියන එක පිළිබඳව පොඩි කොටසක් තියෙනවා. ඒවට නිර්මාණය කරන ප්‍රතිපත්ති සහ රෙගුලාසි මොනවාද කියන එක පිළිබඳ පොඩි දැනුවත් කිරීමක් කරලා තියෙනවා පුතේ. ඒ සඳහා ක්‍රියාත්මක කරන ආයතනික ව්‍යුහ ක්‍රියාත්මක වෙන විශේෂයෙන් පරිසර හා පුරාජනනීය බලශක්ති අමාත්‍යාංශය පරිසර හා පුරාජනනීය බලශක්ති අමාත්‍යාංශය මේ සඳහා නිර්ණායක විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව
විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සම්බන්ධ විවිධ නිර්ණායක ඉදිරිපත් කරනවා. රෙගුලාසි ඉදිරිපත් කරනවා. ඊළඟට මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපත් කරනවා මෙවැනි ප්‍රතිපත්ති සහ නිර්ණායක. ඉතින් ආයතන දෙක දැනගන්න ඔබ විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා යොදා ගන්න ආයතන එහෙම නැත්නම් ඒ සඳහා භාවිතා කරන ඒකක මොනවාද කියන එක. විශේෂයෙන් පරිසර හා බලශක්ති පුනර්ජනනීය බලශක්ති අධිකාරිය නැත්නම් අමාත්‍යාංශය. ඊළඟට මධ්‍යම පරිසර අධිකාරිය මේ දෙකෙන් තමයි බොහෝ දුරට මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ තියෙන ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධ තියෙන උපකරණ පරිසරයට බැහැර කිරීම සම්බන්ධ විවිධ නිර්ණායක ඉදිරිපත් කරන්නේ. හරි. සම්බන්ධ පනත් නිර්මාණය කරලා තියෙනවා. රටේ පරිසර හා ස්වභාවික සම්පත් කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා නම් කරන ලද රේඛීය අමාත්‍යාංශය තමයි ඔය පරිසර හා පුනර්ජනනීය බලශක්ති අධිකාරිය නැත්නම් අමාත්‍යාංශය කියලා කියන්නේ. මෙම අමාත්‍යාංශයේ යටතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා වගකිය යුතු ආයතන 9ක් ඇත. ඒගොල්ලෝ නම් කරලා තියෙනවා ආයතන 6ක් නම් කරලා තියෙනවා. මේ ආයතන හරහා තමයි ඒවා සිද්ධ වෙන්න ඕනේ කියලා ඒවල නම් කරලා තියෙන ආයතන ටිකක් තියෙනවා. ඊළඟට ඒවා මොනවද කියන එක ඉතින් අත්‍යවශ්‍ය නෑ අපට. මධ්‍යම පරිසර අධිකාරිය සංවර්ධන ක්‍රියාදාමයේදී පාරිසරික සලකා බැලීම ඒකාබද්ධ කිරීම මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවීමේ මූලික පරමාර්ථයයි 1980 අංක 47 දරන ජාතික පරිසර පනතේ විධිවිධාන ප්‍රකාරව 1981 දී මධ්‍යම පරිසර අධිකාරිය පිහිටවන ලදී. ඒ පනත් සම්බන්ධ කතා නම් ඉතින් අහන එකක් නෑ. 1996 සිට අන්තරාය කර අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කර ඇත. 2008 2.1 දින අංක 1534 ඇලෙරක් 18 මේවා අහන්නේ නැහැ. ඔය නම් වශයෙන්ම අහන්නේ අපතේ බය වෙන්න එපා. දරණ ගැසට් නිවේදනයේ මගින් සමහර විද්‍යුත් අපද්‍රව්‍ය අන්තරාය කර ගණයට ඇතුළත් කර ඇත. බොහෝ විද්‍යුත් උපකරණ අන්තරාය කර වර්ගයේ අනතුරුදායක ඒවා එහෙම නැත්නම් පරිසරයට හානි කරන ඒවා කියලා නම් කරලා තිනවා මේවා. දැන් ඔය ඊයේ පෙරේද පොලිතිනුත් එහෙම කරන්නේ පරිසරයට හානි කරන නිසා. ඊයේ පෙරේද නෙවෙයි ගිය අවුරුද්දේ ආණ්ඩුවේ ඉඳලා වැඩි කරගෙන ආවා. එයා මොකනේ මම හිතන්නේ මාර්තු මාසෙ ඉඳලා ගොඩ මන්ද පොලිතින් වල යම් මට්ටමක් කියනවා මේවා භාවිතා කිරීම තාරක් කියලා. නීති රීති ගැසට් කරලා තියෙනවා. ඊළඟට ඔය පාරවල් වල ළඟතොටි තියෙන අර බැලුම් තියෙන ඔයකු සත්තු නිර්මාණය කරලා තියෙන ඒවත් තහනම් කරලා තියෙන ඒවත් පරිසරයට හානි කරන ඒවා කාලයක් යනකල් මේවා විනාශ වෙන්නේ දිරන්නේ ඔයකුත් හානි සිද්ධ වෙනවා. ඒක නිසා ඒවත් අයින් කරලා තියෙනවා. අපද්‍රව්‍ය එහෙම අයින් කරනවා මේවා බාහිර කරන භාවිත කිරීම තහනම් එහෙම නැත්නම් භාවිත කරන්න බෑ කියලා නම් කරනවා මේවා. ඒ යටතේ අපද්‍රව්‍ය ප්‍රවාහණය කිරීමේ බලයද මධ්‍යම පරිසර අධිකාරියට පවර ඇත. ඒවා ආශ්‍රය විදියට ප්‍රවාහණය කරන්න ඊළඟට ඒවා නවත්තන්න ඒවා බැහැර කරන්නේ කොයි විදිහටද කියන එක පිළිබඳව නිර්ණායක ඉදිරිපත් කරලා තියෙනවා. බලය පවරලා තියෙනවා මධ්‍යම පරිසර අධිකාරිය. විශේෂයෙන් හත් පරිගණනයේ සම්බන්ධ විවිධ නිර්ණායක ඉදිරිපත් කරන මධ්‍යම පරිසර අධිකාරිය. ප්‍රතිපත්ති හා රෙගුලාසි ශ්‍රී ලංකා ජාතික විදුලි හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය. ඒ හරහා තමයි විශේෂයෙන් ඔය ඊවාස් කියන ඒවා එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් සිදු කරන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සම්බන්ධ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ. හරි. ඔය කලින් කියපු ගැසට් නිවේදනයේම තියෙනවා ඒවා. අපද්‍රව්‍ය කළමනාකරණයේ ජාතික පාරිසරික රෙගුලාසි 2008 අංක 1 දරන ගැසට් නිවේදනය අංක 1534 ඇලෙරක් 18 මගින් 2008 2.1 දින ප්‍රකාශයට පත් කරන ලද අතර පාද දැක්වෙන අපද්‍රව්‍ය විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ වර්ග බලපත්‍රයන් අවශ්‍ය උපකාරී උපද්‍රවකාරී අපද්‍රව්‍ය උපලේඛනගත අපද්‍රව්‍ය ගැසට් නිවේදනයේ තියෙන අර කියන ගැසට් පත්‍රයේ තියෙන ලෙස නියම කර ඇත. මෙම රෙගුලාසි වලට අනුව උත්පාදක යන්ත්‍ර එකතු කරගන්නා ගබඩා කරගන්නා ප්‍රතිචක්‍රීය කිරීමේ ප්‍රතිසාධනය කිරීමේ සහ බැහැර කිරීමේ මධ්‍යම පරිසර අධිකාරියෙන් උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණයේ ලෙස බලපත්‍රයක් ලබා ගත යුතුය. මේවා එකලස් කරන්න, එකතු කරන්න, එක්රැස් කරන්න, ප්‍රතිචක්‍රීයකරණය කරන්න, ගබඩා කරලා තියන්න මධ්‍යම පරිසර අධිකාරියෙන් බලපත්‍රයක් ගන්න. ඔබ දකින්න ඔය නගරවල යනකොට සමහර ගොඩනැගිලි වල ඔය අපද්‍රව්‍ය එකතු කරලා තියෙනවා. සමහර අපද්‍රව්‍ය එකතු කරලා තියෙනවා. හැමදාම වගේ ඔබේ ගෙවල් ළඟට එනවා. කැරිච්ච බේසමට අලුත් බේසම, කැරිච්ච කුටුවට අලුත් බේසම කීකයන්නේ එකතු කරනවා. අරණ තහඩු කෑලි අපද්‍රව්‍ය එකතු කරනවා. අවලියකට මේ බෝතල් පත්තර එකතු කරන ආපාරණය.
ප්‍රතික්‍රියාකරණය කිරීම සඳහා ඒවට අවශ්‍ය එකතු කිරීම, ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීම සඳහා මධ්‍යම පරිසරයේ අධිකාරීන් බලපත්‍ර යන්නේ දී ලොකු ආයතන අරගෙන ඇති. ඒ අරගෙන ඉවරලා තමයි ඒවා ක්‍රියාත්මක කරන්නේ. 2008 දී ඉහත රෙගුලාසි ඇතුළු අනෙකුත් සියලුම විද්‍යුත් හා විදුලි අපද්‍රව්‍ය සම්බන්ධ කටයුතු සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් බලපත්‍රයක් අවශ්‍ය විය. 2008 දී මෙම රෙගුලාසිය බලාත්මක වූ බැවින් මධ්‍යම පරිසර අධිකාරිය මගින් අනෙකුත් සියලුම ඉලෙක්ට්‍රොනික හා විදුලි අපද්‍රව්‍යද ඇතුළු ඉහත නියාමන සංශෝධනය කරමින් පවතින නැත්නම් සංශෝධනය කරයි. දැන් තියෙනවනේ මේ 16 17 ගැවුනේ තේම එකක් ඔය පොලිතීන් සම්බන්ධ එකක්. ඒ වගේ විද්‍යුත් ද්‍රව්‍ය සම්බන්ධවත් නොයෙකුත් නීති රීති බලාත්මක කරමින් පවතිනවා. රයිට්. ඊළඟ උපමාතෘකාව පරිසරයට වන බලපෑම අවම කිරීම සඳහා හොඳ භාවිතයන්. පරිසරයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා හොඳ භාවිතයන් කියන එක තියෙන්නේ. ඒ කොටස අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු පුතේ. ඒකත් එක්ක මේ පාඩම සම්පූර්ණ ඉවර කරනවා. අවසාන වීඩියෝ එකෙන් මේ සමස්ත පාඩම මාලාවම ඉවර කරනවා. ඒ නිසා තව ලෙසන් දෙකයි පුතේ කතා කරන්නේ. එහෙනම් මෙතනින් අද ලෙසන් එක නවත්තනවා පුතේ. ඊළඟ පරිසරයට වන බලපෑම අවම කිරීම සඳහා තියෙන ක්‍රියාකාරකම්, ඊළඟ තොරතුරු තාක්ෂණය තොරතුරු පද්ධති සම්බන්ධ ශ්‍රී ලංකාවේ ඇති නීති රීති මාලාවන් කියන එක පිළිබඳව සයිබර් ප්‍රහාර සම්බන්ධ තව පොඩි කොටස් ටිකක් කියනවා. ඒ ටික අපි ඊළඟ ලෙසන් එකේ ඉවරයක් කරමු. ඔතනින් මම නවත්තනවා. 7 වෙනි උපමාතෘකාවට යනකල් ඉවරයි. ඊළඟ ලෙසන් එකෙන් අපි 8 වෙනි උපමාතෘකාව පරිසරයට වන බලපෑම අවම කිරීම සඳහා භාවිතා කරන හොඳ ක්‍රියාමාර්ග, හොඳ භාවිතයන් පිළිබඳව සාකච්ඡා කරමු. ආයුබෝවන් පුතේ.